නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. අයිබෝවන් ඔබට දරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ මුණ ගැහෙනවා යාත්‍රා වැඩසටහන සමගින් ජීවිතයට අලුත් අරුතක් එකතු කරන්නට ඔබේ ජීවිතයේ නැවුම් වෙනසක් එකතු කරන්නට වසර ගණනාවක් පුරාවටම සියත මාධ්‍ය ඔස්සේ ඔබේ නිවසට අපි සෑම සඳුදා දවසක වෙනවා අදත් ඒ වගේ බොහොම ලෙන්ගතුකමින් ඔබ මුණ ගැහෙන්නේ අද දවසේ අපි මාතෘකාව බවට පත් කරගන්නේ අපි මාතෘකාව විදිහට අපි තේමා කරගන්නේ සතිය කියන කාරණාව මෙහි ප්‍රවේදයන් ගණනාවක් තියෙයි මේ සතිය එහෙම නැත්නම් සිහිය පිළිබඳව කතා බහ කරනකොට බොහෝ හුඟක් දේවල් අහලා තියෙයි නමුත් මේ ජීවිතේට ප්‍රායෝගිකව කරගන්නේ කොහොමද මෙහි සමහර වැරදි තැන් වලින් අල්ලගත්ත තැන් ඇති ඒ දේවල් වලින් අපි මිදෙන්නේ කොහොමද නිවැරදි විදිහට මේ ජීවිතේට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් තමයි අද දවසේ ඔබ මුණ ගැහෙන්නේ අපි අදත් ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අපි මැදිරියට ආරාධනා කරා රාජගිරිය සදහම් සෙවණ වාසී අතුල්ලිය රතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවපූර්වක නමස්කාරපූර්වක පිළිගන්න අපේ හඳුන්වන්නේ වැඩසටහන වෙනුවෙන් ඒ සමගම අපි ඉතාමත් ගෞරවණීයව ආරාධනා කරා දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සිවසේනයේ නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය පූජ්‍ය දියසෙන්පුර විමල අපේ හඳුනන වහන්සේත් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන වැඩසටහන වෙනුවෙන් මම කැමතියි අපේ හඳුනන්නේ අද දවසේ වැඩසටහන ආරම්භ කරමින් මේ සතිය පිළිබඳව කතා බහ කරනකොට විශේෂයෙන්ම අපිට අහන්න දෙයක් තමයි මේ සටිපට්ඨානයත් එක්ක කතා බහ කරනකොට නැත්නම් සතිපට්ඨාන පිළිබඳව යම් අවධානයක් යොමු කරනකොට මේක ටිකක් ගැඹුරු දෙයක් එහෙම නැත්නම් මේක වයස්ගත වුණාම තරුණ පිරිස අතර ඒ තරම් ප්‍රචලිත නැති කාරණාවක් විදිහට තමයි කාලයකින් නම් පවතින්නේ. හැබැයි දැන් මේ වෙනකොට මේ සතිය පිළිබඳව සිහිය පිළිබඳව යම් විදිහට තරුණ පරපුරට යම් පැත්තකින් කතා බහ කරනවා. නමුත් මේක ටිකක් දුරස් වෙලා තියෙන කාරණාවක් විදිහට තමයි අපිට දැනෙන්නේ. මේකට පැහැදිලි කරත් හරි වටී අපි හඳුන්වන්නේ. මම හිතන්නේ අපේ රටේ සතිය පිළිබඳව තියෙන අවබෝධය හුඟක් අඩුයි. එහෙමයි. මට මතකයි අපේ පන්සලේ මම පුංචි කාලේ සතිපට්ඨාන පොතක් තිබුණා. ඒකේ තිබුණේ මේ මලමිනියක් දින 9ක් තුල තියෙන්නේ කොහොමද කියලා චිත්‍ර. ඉතින් මට ඇතිවෙච්ච පළවෙනි හැඟීම මේක හරිය බලන්නත් බය හිතෙන පොතක් හැටියට. මුලින් මගේ අවුරුදු 15 16 කාලේ වගේ මට ඇතිවෙච්ච පළවෙනි හැඟීම. ඒතර දෙවෙනි එක තමයි සතිපට්ඨාන සූත්‍රය සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල වලවත් පිරිවෙන් වලවත් උගන්වන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලාගේ පරිහරණයට තියෙන පොතක් මිසක් මේ ලෞකික ජීවිතයට එච්චර වැදගත් නැති භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ පොතක් හැටියට තමයි මේ පොත තියෙන්නේ. හැබැයි පසු කාලීන මේ පොත සතිපට්ඨානය පිළිබඳව මම හුඟක් අධ්‍යයනය කළා. සතිපට්ඨානය පදනම් කරන් තමයි බෞද්ධ ලෝකෙම තේරවාද මහායාන වජ්‍රයාන කිසිම ભેදයක් නැතුව මේ තුන්ගොල්ලම බෞද්ධ ශාඛා තුනම සතිය කියන එක මේ ආධ්‍යාත්මික ඉගෙනීමක් හැටියට ආධ්‍යාත්මික පදනමක් හැටියට මේ සියලු දෙනාම පිළිගන්නවා. අපි දැන් අපි ගත්ත ජපානයේ සතෝරි ට්‍රැඩිෂන් එක චීනයේ බිහිවෙච්ච සෙන් ට්‍රැඩිෂන් එක ඉතින් අපේ ලංකාවේ සතිය පිළිබඳ සම්ප්‍රදායක් නැහැ. තායිලන්තේ එක්තරා දුරකට තියෙනවා බුරුමෙත් යම් පමණකට තියෙනවා අපට වඩා. අපි හඳුනන්නේ දැන් ඔය ඔබ වහන්සේ කිව්වා වගේ තායිලන්තේ ජපානය චීනය ඔහම රටවල් ගත්තාම මේ සතිය හා සම්බන්ධව ඔය කියන විදිහට විවිධ ක්‍රමවේද හැදලා තිනවා. හැබැයි ලංකාවේ මේ තරම් බුදුදහම පිළිබඳව කතා බහ කරන බුදුදහම පැවතිලා තියෙන සරණ දතුන් වහන්සේලා වැඩ ඉන්න මේ රටේ ඇයි ඒක ඇවිල්ලා නැත්තේ මේ වෙනකම්? මම හිතන්නේ අපේ රටේ පෘතුගීසි යුගයෙන් පස්සේ බුද්ධ ආගමේ විකෘතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විකෘති වෙච්ච ධර්මයක් විකෘති සංකල්ප තමයි ගොඩාක් දුරට අපේ රටේ යන්නේ. ලොකුම ප්‍රශ්නේ තමයි පොදුවේ ගත්තම සංඝයා අතරත් සාමාන්‍ය මිනිස්සු අතරත් මේ ආධ්‍යාත්මික පුහුණුව කියන එක පොදු වෙලා නැහැ. භාවනාව කියන එක විශේෂ කට්ටියක් කරන වැඩක් මිසක පොදු සමාජ ප්‍රවාහය තුල සතිය කියන එක එහෙම සම්ප්‍රදායක් විදිහට ගොඩනැගිලා නැහැ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. අපි ගත්තොත් නූතන ලෝකයේ අපි ආරම්භයේදීම කියනවා නම් මයින්ඩ්ෆුල්නස් এডুকেෂන් කියන එක
අපි ගත්තොත් නිව්සීලන්ත වල ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගැහුවොත් මයින්ඩ්ෆුල්නස් එඩියුකේෂන් කියලා මේ සතිපට්ඨානයේ සියලුම පාසල් ශිෂ්‍යයන්ට අනුමත කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ බුද්ධ ආගම කියලා උගන්වන්නේ නැහැ. පොතේ තියෙන ධර්මයේ බුදුහාමුදුරුවෝ මොකක්ද නම නැතුව ඒ න්‍යාය ඒ දහම ඒගොල්ලෝගේ ඉස්කෝලවල පාසල් ශිෂ්‍යයන්ට අත්‍යවශ්‍ය එකක් හැටියට උගන්වනවා. එතකොට මේ සතිපට්ඨානය පිළිබඳව ප්‍රධානම මම දකින්නේ අපේ පන්සලේ මම හිතන්නේ අපේ සෙම්පුර විමල හාමුදුරුවොත් මේකට එකඟ වෙයි කියලා. මම හිතන්නේ අපි දෙන්න අතර සමහර ටිකක් උන්වහන්සේ ඊටාම අපේ සම්ප්‍රදායික ආයතනයකින් ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. මම ටිකක් නාගරිකව සමාජ ක්‍රියාකාරකම් වල බහුලව ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. මම වැඩියෙන්ම හිතුවා අපි මේ දෙන්න එකතු වුණාම ටිකක් යම්කිසි මේ කතිකාවක් බවට පත් කතිකාවතක් ඇති කරගන්න හරි ලේසි. මොකද භාවනා කරන හාමුදුරු කෙනෙකුත් ඉන්නවා. මොකද මම භාවනා කරනවා කියලා කට්ටිය පිළිගන්නවා. ඒ නිසා මම හිතුවා මේ මෙහෙම හාමුදුරු කෙනෙකුත් ජනා මම වගේම එතකොට අපිට හොඳ සංවාදයක් ගොඩනගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ බුද්ධ ධර්මයේ මහ විශාල කට්ටිය කියනවා ත්‍රිපිටකය හදාරන්න ඕන, සූත්‍ර අභිධර්ම කටපාඩම් කරන්න ඕන, පාලි ගොඩාක් ඉගෙන ගන්න ඕන. ඔය වගේ බුද්ධ ආගම හරි බරක් විදියට ගන්න. මට පේන හැටියට බුද්ධ ආගම ධර්මයේ තුල මම දකින්නේ අපි සූත්‍ර දෙකක් හොඳට කරොත් හොඳටම ඇති. හොඳටම ඇති කියන්නේ මොන தත්වයකටද? ඒ කියන්නේ මේ ජීවිතේ වෙනස් කරන්න බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගන්න මේ සූත්‍ර දෙක හොඳටම ඇති. මගේ සූත්‍ර දෙක තමයි කරණීයමෙත්ත සූත්‍රයත් ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය. මේ දෙක අංග සම්පූර්ණව හදාarලා න්‍යායිකව භාවිතාව තමයි ඊටත් වැඩි වෙන්නේ. අභ්‍යාසයට ආවොත් මේ කරුණු දෙක ගැන. ඒ කියන්නේ මෛත්‍රිය සහ සතිය පිළිබඳව මම හිතන්නේ ධර්මයේ සියල්ල අහුවේ කියලා. ආයි අමුතුවෙන් ත්‍රිපිටකේ කාල් ගාලා ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය ඇතුලේ සියල්ලම තියෙනවායි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම වගේ කෙනෙක් ඒ කියන්නේ මේ මං හිතන්නේ කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මම දැන් කැමරාව මම හිතන්නේ ගන්න පුළුවන් එතන. ඔව් අපි සමය ගරුපයක් ගමු ඔබ වහන්සේ රචනා කරපු සබාදහමට එක්වීම කියලා මම මේ පොත 2014 ලිව්වේ. මේ පොත හුඟක් අය කියවලා මට ගොඩාක් අය මේක ගැන අදහස් සුදහස් මට එවලා තියෙනවා. ඊළඟට මේක ඉංග්‍රීසි පරිවර්තනෙත් පිටරටවල හුඟක් ගිහිල්ලා තියෙන මේ පොත. Assembly of Nature කියලා. Assembly කියන්නේ සහව්‍යතාවයෙන් එකඟ වී එකතුව. Assembly of Nature කියලා මේ පොතත් ලෝකේ හුඟක් රටවල ව්‍යාප්ත වෙච්ච පොතක්. ඉතින් මේකේම ඉංග්‍රීසි පරිවර්තනය. ඉතින් මම මේ පොත මම ලියනකොට මට මේ ගැන අදහසක් ආවේ හම්බෙන් වගේ 98 වගේ කාලේ. මම ඊට පස්සේ අපේ සමාජ ව්‍යාපාරවලට මේක දෙන්න උත්සාහ කළා. අපේ දේශපාලන ව්‍යාපාරවලට අපේ හාමුදුරු දන්නවා මම කට්ටියක් තට්ටි ගාලා මේ එක්කන් ගිය හාමුදුරුගේ භාවනා මධ්‍යස්ථානට. ඉතින් මට ඒ තරම් රසයක් ඒ තරම් හැඟීමක් ඇති වුණා මේක මේ රටට දෙන්න ඕන මේක තමයි අපේ වැදගත්ම ධර්මයේ පිළිබඳ කියවන පණිවිඩය කියන අදහස මට ආවා. එහෙමයි. අපේ හඳුනන දැන් ඔබ වහන්සේ සමාවෙන් ඔහොම දේශනා කරනකොට මම අපේ හඳුනන පොඩ අවධානය යොමු කරලා එන්න කැමතියි. දැන් මේ කියපු කාරණාත් එක්ක අපේ හඳුනන්නේ. අපේ හඳුනන දැන් කිව්වා වගේම ඔබ වහන්සේ මේ ප්‍රායෝගික තලයත් එක්ක කටයුතු කරන කෙනෙක්නේ. ඒකට සුදුසු පරිසරයක සුදුසු තැනක ඉඳගෙන වැඩි වශයෙන්ම මේ වැඩසටහන් වලට එහෙමත් වඩින්න ඔබ වහන්සේ ඒ තරම්ම කැමති නැහැ කියන එකත් අපි දන්නවා. මොකද ටිකක් ඒ පැත්තත් එක්ක ටිකක් වැඩිපුර ගණදුණු කරන එහෙම නැත්නම් ඒ පැත්තත් එක්ක යෙදලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක් විදිහට භාවනාවට කොහොමද අපේ හඳුනන මේ සතිපට්ඨානය සම්බන්ධ කරගෙන දැන් අපිට අපි වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ මම අපේ හඳුත් පැහැදිලි කරා වගේ මේ සතිපට්ඨානය කියපුවාම අපිට ටිකක් හරි ගැඹුරු ඒක අපිට දැම්ම ඕනේ නැහැ ටිකක් වයසට ගියපුවාම තමයි ඒකට යන්න ඕන නේ ඒ වගේ අදහසක් තමයි සමාජයේ ටිකක් තියෙන ටිකක් ගැඹුරු දෙයක් විදිහට අතිගෞරවනීය මට අවසරයි අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ මේ වැඩසටහන මෙහෙවන අපේ තරංග පුතණුවනි ඒ වගේම අපව නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක පිනැති ඔබ හැම දිනාටම සතිමත් දිවියක් ප්‍රාර්ථනා කරමින් යාත්‍රා සදහම් කතිකාවතේදී මූලාරම්භය සඳහා අපේ ගෞරවනීය අවසරයි රතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිහිපත් කරපු අපි ඔක හඳුන්වනවා නම් ශාස්ත්‍රීය වචනයකින් සමාජ අනුයෝජනය කියලා එකක් තියෙනවා. සමාජයට අනුගත වීම කියන කාරණාව. ස්වාමීන් වහන්සේගේ අත්දැකීම හා ධර්මයේ භාවිතාව පෙළත් එක්ක අපි ගත්තාම විශේෂයෙන්
දීඝනිකායේ සඳහන් වෙන සතිපට්ඨාන සූත්‍රයයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සතිපට්ඨාන සූත්‍ර දෙකක් අපිට මුණ ගැහෙනවා. ස්වාමීන් වහන්සේ මතක් කළා සතිපට්ඨාන සූත්‍රය තිබ්බොත් සමස්තයම අවබෝධ කළා කියලා. ඒ ධම්මපදයේත් එහෙම ගාථාවක් තියෙනවා. ශාල වශයෙන් පරිණත වෙනවට වඩා එක ගාථාවක් දැනගෙන ඒ ගාථාවේ තියෙන ධර්මය අනුව ප්‍රායෝගික වෙනවා නම් ඒක තමයි ඊට වැදගත් වෙන්නේ කියන. නැත්තම් අර තුච්ච හිස් පහත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සමහර ශ්‍රාවකයන්ට ආමන්ත්‍රණය කළා තියෙනවා සමහර ත්‍රිපිටක ධාරි. නමුත් මගඵල ලැබලා නැහැ. ඒක අවස්ථාවක් තමයි පෝටිල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට රහත් වීම සඳහා කමඨහනක් ලබා ගන්න අවුරුදු 7 ස්වාමීන් වහන්සේ නමක් ළඟට මේ යොමු කරන්නේ. ඒත් අපිට එකෙන් පේනවා භාවිතය පිළිබඳව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාව ධර්මයත් එක්ක පෑහෙනවා සැසඳෙනවා කියලා. සතිපට්ඨාන භාවනාව ගැන අපි කතා කළොත් සතිංච ක්වාහම් භික්කවේ සබ්බතිකං වදාමි කියලා තියෙනවා. මේ සතිය තරම් මහණෙනි හිතට අනුග්‍රහ දකින්නේ කියලාම දේශනා කරනවා. සතිය ආරක්කා සාරති කියලා තියෙනවා. සතිය වනාහි මේ ජීවිතේ නැමැති වාහනේ හොඳම රියදුරා කියලා කියනවා. හරි ලස්සන උපමාවක් නේක. ඇත්තටම මේ සතිපට්ඨානය ගත්තොත් අපි ගොනු කරලා මම මූලික කාරණා ටික කියන්න. දැන් කායානුපස්සනාවේ ආනාපාන පබ්බේ කියලා පබ්බේ කියන්නේ කොටසට කියන එකයි. පළවෙනින්ම කෙනෙක් මේ ලෝකෙට ඉපදෙනකොටම මේ වාතලයත් එක්ක එකතු වෙන්නේ. එහෙමයි. ජීවිතයේ අවසානයේ හුස්ම තමයි නැති වෙන්නේ. හරිම සමීපයිනේ. කොටස් 14කට භාග්‍යවතුන් වහන්සේ පළවෙනි කායානුපස්සනා කොටස වෙන් කරලා දක්වනවා. ඊළඟට අපි ගත්තොත් වේදනානුපස්සනා 9 ආකාරයයි, චිත්තානුපස්සනාව 16 ආකාරයයි, ධම්මානුපස්සනාව 5 ආකාරයයි. කොටස් වශයෙන් 44 ආකාරයකින් තමයි මේ සලස්ම භාග්‍යවතුන් වහන්සේ වදා දේශනා කරලා තියෙන්නේ. දැන් බලන්න මෙන්න මෙහෙම මද නුවණ තියෙන තෘෂ්ණාවක් තියෙනවා. හැබැයි ඒ කෙනාට ඕලාරික කියන්නේ ටිකක් රළුයි කියන එක කායानुපස්සනාව අනුමත කරලා තියෙනවා. අනුමත කරලා තියෙනවා. මේ මම කියන්නේ විසුද්ධි මාර්ගයේ තියෙන කාරණාවක්. පෙළෙත් මේ සම්බන්ධව අපිට සමීප කාරණා හොයාගන්න පුළුවන්. සියුම් නුවණ තියෙන හැබැයි තෘෂ්ණාව තියෙනවා. ඒ කෙනාට සියුම් වේදනානුපස්සනාව අනුමත කරලා තියෙනවා. දැන් බලන්නකෝ මේ පුජ්‍යල වේදයත් එක්ක මේ සමාජයේ අපි හැමතැනම ඉන්න පිරිසක් නෙමෙයි. නේද? ඊට පස්සේ මද නුවණ තියෙන හැබැයි දෘෂ්ටි වැඩි. දෘෂ්ටි වැඩි ඒ කෙනාට චිත්තානුපස්සනාව. ඊළඟට සියුම් නුවණක් තියෙන හැබැයි දෘෂ්ටි තියෙනවා ඒ කෙනාට අනුමත කරලා තියෙන්නේ මොකද්ද? ධම්මානුපස්සනාව. දැන් බලන්න මේ කාරණා ටිකත් එක්ක මේ සමස්ත සමාජයේම මේ කාරණා හතරත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සතිපට්ඨාන භාවනාව අද ලෝකයේ විශාල විදිහට අධ්‍යයනය කරනවා. විශාලද? දැන් UK වල එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සැසිවාර 8කදී දේශන 80ක් පවත්වන සතිය ගැන විතරක්. පක්ෂ විපක්ෂ ඔක්කොමලා එකතු වෙලා. දැන් ඒගොල්ලන් ඉලක්කය මොකද්ද? සතිමත් දේශයක්. දැන් මේ තරමට ව්‍යාප්තයි දැන්. ලංකාවේ තරංග මම වරින් වර නිස්සරණ වනේ ආරණ්‍යයට වඩින කෙනෙක්. ස්වාමින් වහන්සේලා එකපාර 109ක් අපි එකතු වෙන අවස්ථා තියෙනවා. අපි දින 10ක් මේක පිළිබඳව වෙනමම අපේ උඩීරීගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේත් එක්ක මේ පිළිබඳව අධ්‍යයනය කරනවා. එකපාර ගිහියන් 100 දෙනෙක් එකතු වෙනවා. එහෙම වැඩමුළු විතරක් අවුරුද්දකට පෙළගස්සලා තියෙනවා. මාසයකට වැඩමුළු 3 ගානේ මුළු අවුරුද්දම. දැන් ආය අලුත්ම සංකල්පයක් අපි ස්වාමීන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේත් ඒක අපි යෝජනා කරලා තියෙනවා. සති පාසල කියන සංකල්පය. අපි දැන් දරුවන්ට මේ සති පාසල සංකල්පය
අනිවාර්යෙන් අපි විෂය නිර්දේශයක් වශයෙන් ගොඩනගන්න දැන් වැඩ කටයුතු කරන යනවා හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ශාල විද්වතුන් පිරිසක් ඉන්නවා දැන්. ඒ නිසා අපේ පාසල් පද්ධතියට සති කියන වචනය හරහා සතිපට්ඨානේ තාම කෙටි කාලයකදී අනිවාර්යයෙන්ම අපේ දරුවන්ට එනවා. මේ වෙනකොටත් ලංකාවේ මේක ඊටාම මේ ක්‍රමවත්ව කරගෙන යනවා අපේ අතිපූජනීය උඩිරිගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. දැන් පාසල් පද්ධතිය මට මතකයි එක ඉස්ලාම් දුවක් අපේ මුස්ලිම් දුවක් හරි ලස්සනට සතිය ගැන විග්‍රහ කරනවා. දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මේ හැම අතින්ම දැන් අපේ දුවා දරුවන්ට මේ සති පාසල හරහා විශාල වැඩ කොටසක් කරන එකෙන් අපිට පේනවා දැන් ළමා සමාජයේ සතිපට්ඨානේ ගලාගෙන යනවා. තාරුණ්‍යයේ අපි ගත්තොත් ඇත්තටම තාරුණ්‍යය තුල අද නූතන සමාජය තුළ ගොඩාක් හොයාගෙන තියෙනවා ලෙඩ රෝග සම්බන්ධයෙන්. විශේෂයෙන් ස්ට්‍රෙස් වලට. සතිපට්ඨාන භාවනාව විනාඩි 12ක් කළොත් ස්වාමීන් වහන්සේ දින මාසයක් ඇතුළත ඒගොල්ලෝ කියනවා මේ මානසික ආතතිය දුරු කරන්න පුළුවන් කියලා. සොරයිස් කියලා රෝගයක් අහලා ඇති මේ හැම කුණු වෙනවා. ඒ රෝගය කලින්ම හඳුනාගත්තොත් විපස්සනාවෙන් පුළුවන් කියනවා ඖෂධ ප්‍රතිකාරات එක්ක මේක මැඩපවත්තන්න. බලන්න ඒ වගේ හරි දැන් අද මේ නූතන සමාජයේ මේ සම්බන්ධව උනන්දු දැන් ප්‍රවණතාවයක් තියෙනවා. ත්‍රිවිධ හමුදාව. දැන් අවුරුදු 12ක් ආසන්න කාලේ මම මේ වෙනකොට 10500කට සතිපට්ඨානය කියලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපේ දින 10 නේවාසිකව 1000 ගාණක් ඉල්ලලා තියෙනවා නේවාසික වෙන්න. පුහුණුවට. එතකොට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා අපේ සමාජයට. අපි අපේ හඳුනේ කතා බහ කරමු සාකච්ඡා කරමු. අපි තමත් කෙටි විරාමයක් ලබා ගන්න ඕන. විරාමයෙන් පස්සේ අපි මේ සතිය පිළිබඳව තවත් පුළුල්ව කතා බහ කරන්න සූදානම් වෙනවා. සරලව කතා බහ කරන්න සූදානම් වෙනවා. මේ අපි හිතන් ඉන්න තරමටම මෙහි ගැඹුරක් තියනවාද? එහෙම නැත්නම් ඒක අපේ ජීවිතයට ලං කරගන්න තවත් පහසු ක්‍රම තියනවාද කියන එක අපි හොයාගෙන යමු. සතිය සම්බන්ධයෙන් කතා කරා සතිපට්ඨානය පිළිබඳව තමයි කතා බහ ආරම්භ කරේ. අපේ හඳුනේ දැන් ඔබ වහන්සේලා දෙනම දේශනා කරපු කාරණාත් එක්ක මේ සතිපට්ඨානය එහෙම නැත්නම් මේ සතිය පිළිබඳව කතා කරනකොට අපිට ජීවිතේට ලං කරගන්න ඒ තරම් අමාරු නෑ. එහෙම නැත්නම් ඒකට යම් ක්‍රමවේදයක් තියෙනවා කියන එකට දැන් පුංචි ඉඟි අපිට පහළ වෙනවා. මම කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න දැන් ඔබ වහන්සේගේ මේ කෘතියේ මා සබහා දහමට එක් වී කියන කෘතියේත් මේ පෙළගැස්ම පොඩ්ඩක් බලපුවම මට මේක පරිච්ඡේදයක් ඔබ වහන්සේ අපිට ප්‍රකාශ කරන මේ විදිහට ජීවිතේම භාවනාවක් කරගැනීමේ කලාව සම්පජඤ්ඤය මේ පිළිබඳව කතා කරනකොට ඒක හරි බොහොම ආකර්ශනීයයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපිට කවුරුත් කැමති සබහා දහමට ලං වෙන්න සබහා දහම විඳින්න. දැන් නගරයේ ඉන්න මිනිස්සුත් පුළුවන් තරම් බලන්න සබහා දහමට ටිකක් ලං වෙලා ඉන්න. මේ භාවනාවත් එක්ක මේ අපි අද කතා කරන කාරණාත් එක්ක කොහොමද අපේ හොඳට මේ ටික ජීවිතේට තව ටිකක් ලං කරගන්නේ සරලව අර කියපු ගැඹුරු තැන් වලට යන්නේ නැතුව. තරංග ඇත්තටම දැන් සතිපට්ඨාන සූත්‍රය ආකාර 4කට පැහැදිලි කළා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සතිපට්ඨාන කියලා අපි කියන්නේ. ඒතර අපි කය කියන එක වටහා ගන්න අපිට ටිකක් ලේසි. දැන් හිත කියන එක අල්ලන්න අමාරුයිනේ. කය කියන එක අපිට දැනනවා වැඩි. අපිට ඒක ගැන අවධානය යොමු කරන්න ලේසි. අපි පටන් ගන්න එතනින්. මේකේ සතිපට්ඨාන සූත්‍රේ පෙළගස්සලා තියෙන්නේ මගේ දැනුමේ හැටියට තාම විධිමත් අනුපිළිවෙලකට. මේ හතරම අනුපිළිවෙලින් පැහැදිලි කරගත්තොත් අනුපිළිවෙලින් ගියොත් අපට ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් කායානුපස්සනාව මුලින්ම තියෙන්නේ අපේ හුස්ම ගැන. එතකොට හුස්ම ගැන කියනකොට මේකේ අපේ හුස්ම පොතේ තියෙන්නේ දීර්ඝව ගන්නවද කෙටිව ගන්නවද? දීගං වාසසන්තෝ දීගං අස්සාමිති පජානාති රස්සං වාසසන්තෝ රස්සං අස්සාමිති පජානාති. මේක හරි සරලයි. ඒ කියන්නේ පජානාති කියන වචන තේරුම දැනගන්න හොඳට. පයන්න දැම්මම ටිකක් පාලි භාෂාවේ ටිකක් හොඳට කියන එක. එතන මේ හුස්ම වල රිද්මය යනවා එනවා යම් කිසි මේකට තාලයක් තියෙනවා යන්නේ මේක වෙතට අවධානය යොමු කරාම. එහෙම අවධානය යොමු කරාම දෙවෙනි පියවර තමයි සබ්බකාය පටිසංවේදී අසසිසාමිති සික්ඛති. පජානාති කියන එක සික්ඛති වෙන දෙවෙනි අදියරේ. තුන්වෙනි අදියරට යනකොට පස්සම්බයං කාය සංඛාරං. ඒ කියන්නේ ඒක මම කියු මේක අනුපිළිවෙලක් තියෙනවා. පස්සම්බය කියන්නේ සාමාන්‍යයෙන් සංසිඳෙනවා. නිකන් සැහැල්ලු වෙනවා.
හුඟක් අර අපි දැන් ඉස්සෙල්ලා නිකන් කලඹිලා වගේ තිබිච්ච එකක් එක සැරේටම නිකන් කය යම්කිසි තැම්පත්කමකට එනවා. මොකද අපි අපේ මනසත් හැදිලා තියෙන්නේ එහෙට මෙහෙට පණින එකක් මේක. එක තැනක කොහොමවත්ම පවතින්නේ නැහැ. අල්ලන්න බෑ. මේ කියන්නේ ධම්මපදයේ ඕන තරම් ගාථා තියෙනවා මේක මනස වඳුරෙක් වගේ, ගොඩ දාපු මාළුවෙක් වගේ ගොඩක් ගාථා තියෙනවා ධම්මපදයේ. චිත්ත වගේ ගොඩක් තියෙන වගේ ගාථා. ඒතර මනස විසිරිච්ච එක මෙහෙම ගන්නකොට මේක තියාගන්න බෑ. හරිම කැළඹිලි එකක්. ඒක අපි අරමුණක් දෙනවා අපේම හුස්ම වෙත අවධානය යොමු කරලා ඒ හුස්මට අවධානය යොමු කරාම පළවෙනි එකේ අපි පොඩ්ඩක් දැනගන්නවා. දෙවෙනි එකේ ඒක තුල අපි පුහුණු වෙනවා. ඒක තුල සිටිනවා. ඒක තුල පවතිනවා. සික්කති කියන එකේ තේරුම සාමාන්‍යයෙන් හීලා වෙනවා කියන එක. මම කියන්නේ හඳුන්නේ හොඳම වචන කියලා එකට දෙන්න පුළුවන් හීලා වෙනවා. දැන් ඉංග්‍රීසියෙන් දාලා තියෙන සාමාන්‍ය ගොඩක් තැන්වල මේ ට්‍රේන් පුහුණු වෙලා පරිණත වෙලා. එතකොට ඊළ තුන්වෙනි එක අවස්ථාව තියෙන පස්සම්බයං කාය සංකාරම්. පස්සම්බය කියන්නේ සාමාන්‍යයෙන් රිලැක්ස් කියන වචනේ. ඒ කියන්නේ ඇඟේ තිබ ඒ කියන්නේ හිතේ චලනය එක තැනකට එනකොටම ඇඟේ ලේ ගමන, හෝමෝන, එතකොට ඉන්සියුලින් නිෂ්පාදනය, එතනින් ගියාම අක්මාවේ ක්‍රියාකාරීත්වය, මේ හැම චලනයක්ම අපේ මේ හැම චලනයක්ම වෙනස් වෙන පටන් ගන්නවා. ඒක හරි මවිතේ දනවන දෙයක්. දැන් අපි භාවනා කරන්න ගියාම එක සැරේටම නිකන් අපිට පුදුමාකාර අත්දැකීමක් ලැබෙන. ඒක වචනෙන් පැහැදිලි කරන්න බෑ. ඒක ඕනම කෙනෙකුට මුලින්ම අපි හුස්ම කරන විදිය. දැන් හාමුදුරුවොත් මේකට උදව් වීමට මේ කියන්නේ වාද තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් තිඥාතන් වගේ හාමුදුරු කෙනෙක් වුණ නාහි අගට අවධානය යොමු කරන්න. බුරුමේ කඳුබඩ භාවනා මධ්‍යස්ථාන වගේ තැන්වල පිම්බීම් හැකිලිම් භාවනාව වගේ. උදරේ උදරේ අපේ රළුවට දැනෙන හන්ද ඒ වෙතට අවධානය යොමු කරලා. තව කට්ටියක් ඔය ගෝයන්කා ජී වගේ කට්ටියකෝ මේකේ process එක සම්පූර්ණ ක්‍රියාවලිය. යන එන මේකේ රිද්ම් එකක් තියෙනවා මේක යම්කිසි එහෙම යම්කිසි මේක පොඩි තාලයක් තියෙනවා මේකට. යම්කිසි මේ අපි මේ කරන් යනකොට නිකන් තාලයක් තියෙනවා. ඒ තාලේ පැහැදිලි කරලා තියෙන හොඳ ලස්සන ගාතාවකුත් තියෙනවා මේ දක්කෝ බමකාරෝ බමකාරන්තේ සීවා. දීගං වා අඤ්ඤන්තෝ දීගං අඤ්ඤාමීති පජානාති. දැන් අතන බමකාරයා කියන එකට ගොඩාක් පරිවර්තන වල දීලා තියෙන සවිනස වඩුව කියලා. මම මේක අටුවාවත් බැලුවා අටුවාවේ හරි විස්තරයක් නැහැ. පස්සේ මම බැලුවා මේ අපේ ගම්වල ලීරණ මිනිසු දෙන්න. ලීරණ මිනිහත් වඩුවෙක් නේ ඇත්තටම. දැන් කොටයක් කිරනකොට උඩ දාලා බමකාරයාගේ අන්තේවාසිය ගෝලයයි ගුරයි. උඩ ඉන්නේ ලොක්කයි යට ඉන්නේ ගෝලයා. එතකොට අර උඩින් හරියට ලයින් එක ඉරට දුන්නම යම්කිසි උදේ ඉඳලා මම දැකලා තියෙන ලීරණ මිනිස්සු ඒකේ අර මහන්සියක් නැති වෙලා යා ඒකට හීලා වෙලා එකම විදියට රිද්මයක් තියෙනවා. එකම විදියට යන්නේ. එතකොට මම ඔය හදවත බලන අරෝමයා ස්පිරිතාල වලට ගියාම බලන් ඉන්න මේ අපේ මේක දැම්මම ටීවී එකේ කම්පියුටරේ දැම්මමනේ. දාම මේක මෙන්න මෙහෙම වගේ වෙන්නේ. ඔන්න ඔය වගේ විදියට වෙන්නේ. අපි භාවනා කරන්න ගත්තම මේ මෙහෙම යන එක එක්තරා දුරකට ඔන්න ඔය වගේ හැඩයකට එනවා. ටිකක් මේ හැඩය යම්කිසි ආකාරයක සුමට වීමක් වගේ යම්කිසි තාලයකට ස්ලෝ වීමක් වෙනවා. එතන මුළු ඇඟේ ලේ ගමනේ මේක මෙහෙම හැම මොහොතකම මෙහෙම තල්ලු කරන මෙහෙම තල්ලු කරනවා. අපි ගන්න වායුවෙන් තමයි මේක ලේ තල්ලු කරන්නේ. මුලේට ලේ යන්නේ ඔක්කොම වායුවෙන් තමයි මේ ඔක්කොම භ්‍රමණය කරන්නේ. මුළු ඇඟම ඔක්සිජන් වලින් තමයි භ්‍රමණය කරන්නේ. එතකොට අපි මේ ලේ ගමන එහෙම් පිටින්ම මේ යන ඩොට් එක ස්පීඩ් එකකින් යනවා නම් ඒක ටිකක් ඒක අර ඒ තල්ලු කරන වේගය මෙන්න මේ වගේ විදිහට තමයි ලේ යන්නේ ඇතුළේ. අපි බැලුවොත් මෙන්න මේ වගේ රිද්මයක් තියෙනවා. අපිට මෙතන ඇල්ලුවොත් එහෙම ටොක් ටොක් ගාලා වගේ අර තප්පර කට පනින වගේ ටොක් ටොක් ගාලා මේක පනිනවා තේරෙනවා. අපිම අල්ලලා බැලුවොත් භාවනාවත් එක්ක මේ ඇඟිල්ල මෙතන තියුවොත් අපිට තේරෙනවා මේ ලේ යන ගමන. ඒ කියන්නේ මේක මේ හැම තැනම නහර 100 ගාණක් උඩා ලොකු බලනහර මේව හරහා මේ වතුරු වගේ මේක යනවා. ආයි උඩට එනවා. මෙතෙන්ට දෙනවා ආයි යනවා. මේ මුළු කය කියන්නේ මහ විශාල කර්මානුශාලාවක්. අපේ හඳුනේ ඒතර දැන් ඔය කාරණාව වෙන්නේ නැති නේද අපේ හඳුනේ මේ නාඩියල්ලලා වෛද්‍යවරයෙක් රෝග විනිශ්චය කිරීම වගේ දේවලුත් කරන්නේ මේ වෙනස් වීමේ චක්‍රයත් එක්ක වෙන්නේද මේ ඒත් එක්ක මම කැමතියි දැනගන්න දැන් මේ අපේ හඳුරු පැහැදිලි කරපු කාරණාව දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා දේශනා කරා මේ රෝග සුව කරගන්න භාවිත වෙනවා කියලා. දැන් ඔය කාරණාවම නේද හඳුන්නේ දැන් රෝග සුව වෙන්නත් මේ ලේ ගමන ආගමනේ ශරීරයේ අනිකුත් ප්‍රතික්‍රියාවන් වල වෙනස්කම් එක්ක රෝග සුව කරන්න පුළුවන් කියන එකට සම්බන්ධයක් ඇති නේද මේ අපේ හඳුරු දේශනා කරන කාරණාවත්? ඔව් දැන් ස්වාමීන් වහන්සේ ගත්ත ප්‍රවේශය මම හිතන්නේ එතන ඉඳලා ස්වාමීන් වහන්සේට අනුශාසනාව කරන්න අපි කාලය ලබා දෙමු. මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් ස්වාමීන් වහන්සේ. දැන් සාමාන්‍යයෙන් ආදිකම්මික ආගන්තුක කෙනෙක්
මේ භාවනාවට අවතීර්ණ වෙනකොට ඒ අපේ ගුරුවරු අපිට කියලා තියෙන අපේ යෝගාවචර ගුරුවරු ඒ හිතන හිතත් ගරු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ භාවනා කරන්න යම් කිසි කෙනෙක් හිතනවා කියන්නකො ඒකටත් ඒ සිතුවිල්ලට ගරු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා සමහරු ඉන්නවා කොච්චර උනන්දු වුණත් හිත විසිරෙන්නේ කඩු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සමහරු ඉන්නවා. මම ඔය මෑත කාලේදී මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ ඔය මේ ළමයි කණ්ඩායමක්ම නේවාසිකව හිටියා. එක ළමෙක් හිටියා ඒ ළමයාට දැන් දවස් 7යි තිබ්බේ දරුවන්ට. දවස් 5ක් යනකම් හිත එකඟ වෙන්නේ නැහැ. හිත එකඟ වෙන්නෙම නැහැ. දැන් අනිත් කණ්ඩායමේ අනිත් පිරිස පරියන්කෙන් ඉන්නවා පැයක්. සතිමත් භාවය මේ සක්මනේදිත් තියෙනවා එදිනෙදා කටයුතු වලදීත් තියෙනවා පරියන්කේ සාර්ථකයි. පරියන්ක භාවනාව කියන්නේ ඉඳගෙන භාවනාව. මම මේ දරුවා වෙනම මරන් කතා කරා. කතා කරලා බලනකොට ස්වාමීන් වහන්සේ මේ ගැහණු දරුවෙක් මේ දරුවා හරියට ධර්මයේ විවේචනය කරපු කෙනෙක්. බලන්නකෝ අපි හිතන්නේ නැති පැත්ත. අනිත් එක තමයි හාන්දුරන්ට ගරහලා තියෙන කෙනෙක්. හරි තරහයි මොනවා හරි හේතු නිසා. මං ඊට පස්සේ ඒකට කියන්නේ ආර්ය උපවාද කියලා වචනයක් තියෙනවා. මේක පෙළේ නෑ නමුත් ගුරු පරපරවල් වලින් ආපු දෙයක්. මේක හරි සත්‍ය දෙයක්. අපි අත්දකලා තියෙනවා. ආර්ය උපවාදය අනාර්ය උපවාදය කියලා එකක් තියෙනවා. අනාර්ය කියන්නේ ආර්ය නොවන ගුරුවරු දෙමව්පියෝ මං ඊ දෙපාර්ශ්වයේම ගැන සිහි කළා කමා කරගන්න කිව්වා බුදුහාමුදුරු ඉස්සරහා. කමා කරගත්තට පස්සේ ඊන් පැය දෙකකට පස්සේ මේ දරුවට භාවනාව පිහිටියා. දැන් බලන්න මේ අර කම්මාවරණ වගේ තියෙන දේවල් මේ සතිමත් වීමත් එක්ක කඩන්න පුළුවන් තැනක් මං ඔය කිව්වේ. එකක්. අනිත් කාරණාව තමයි ගොඩාක් දෙනෙක් අර ආනාපාන අරමුණ වැරදි විදිහට ගන්න යනවා මේක හති දාගෙන නිකන් අර දැඩි ආයාසයකින් කරන්න යන. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ කාය දරත චිත්ත දරත කියලා. කය වෙහෙසටපත් කරන්න එපා. දරදඬු කරන්න එපා. හිතත් දරදඬු කරන්න එපා කියලා කියනවා. ස්වභාවිකව. ඊට පස්සේ මෑත කාලේදී අපි ගුරුවරු කීප දෙනෙක් යටතේ මේ පිළිබඳ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට විවිධ මත තියෙනවා. නාසාග්‍රී නැත්තම් අපි අපේ සම්පදාය උදරයේ අරමුණු කරා. දැන් පෙළත් එක්ක බලපුවම ඇත්තටම මේ නාසාග්‍රී ක්‍රමය ඊටාම සාර්ථකව මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි පිම්බීම හැකිලිම අරමුණ කියන එක යෝගාවචරයේකට හරි ලේසියෙන් හසු කරගන්න පුළුවන් අරමුණක්. මොකද මිනිස්සු ඉන්න සමාජ ක්‍රමයක් එක්ක හරි හිත විසිරීලා තියෙන්නේ. එහෙම කෙනෙකුට එකපාරට නිදහස් පරිසරයකට ආවට පස්සේ මේ අරමුණ සිවුන් නිසා අහුවෙන්නේ නැහැ. සිහිය නැහෙනේ. නමුත් අර අරමුණ ඉක්මනට අහුවෙන. ඔන්න ඔය දෙක හරි ඉතා වැදගත්. ඊළඟට යෝගාවචරයේ ඇවතුම් පැවතුම් කියන දේවල් ඉතාමත් වැදගත් වෙනවා. අපි කියන්නකෝ තමන් නිවසින් භාවනා මධ්‍යස්ථාන ආරණ්‍යයකට හරි සුදුසු පරිසරයකට ගියයි කියලා. දැන් බලන්න මේක කොයිතරම් අධ්‍යයනය කරලා තියෙනවද කියලා. සෙම බහුල කෙනෙකුට ගහක් මුල භාවනා කරන එක හොඳයි කියන. බලන්න. වාතයේ බහුල කෙනාට හිස් ගයක් හොඳයි කියන. දැන් බලන්න මේව පවා අධ්‍යයනය කරලා තියෙනවා. පිත බහුල කෙනෙකුට අරණ්‍ය නැත්තම් මේ අරණ්‍යයක හොඳයි කියනවා. දැන් බලන්න මේ කායික පැත්තත් ගැන දැඩි අවධානය යොමු කරපු බව පේනවනේ මේක. තාම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඊට පස්සේ අනිත් එක තමයි තරංග යෝගාවචරයක් වීමේදී ඒ කෙනාට ඉස්සල්ලාම තියෙන සීලයක පිළිහිටලා ක්‍රමවේදයක් තියෙනවා. ඒ අපේ ශාසනික පිළිවෙල. එතකොට දැන් උදාහරණයක් වශයෙන් මේ අඟුලිමාල සිල් සමාදන් කෙරෙව්වද? පටාචාරට සිල් දුන්නාද? එහෙම කරේ නෑනේ. නමුත් නැගණියනි සිහිය පිහිටුවා ගන්න එච්චරයි කමටහන. එච්චරයි. මම නතර වෙලා ඉන්න ඔබ නතර වෙන්න. එච්චරයි. සිල් සමාදන් කරේ නෑ. සිල් සමාදන් කරේ නෑ. නමුත් දැන් මේ කාලේ වෙනකොට අපේ ශාසනික සම්ප්‍රදායක එකට එකතු වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ හරියටම දැකලා. දැන් කෙනෙක් තර්ක කරන්න බලා එහෙනම් 999ක්ම ඇයි මරණකම් හිටියේ පළවෙනි මිනිස්සයා මරණ කර භාග්‍යවතුන් වහන්සේ පිහිට වෙන්න බෑ මහා කරුණා. එහෙම වෙන්නේ අවස්ථාව වෙන්න ඕනේ. කලබලේ කරන්නත් බෑ. මට තරංග පොඩ්ඩක් දෙන්න. ඊට පස්සේ යෝගාවචරේ
පරියංකේ වාඩි වෙනකොට උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපටපෙත්තා. හොඳම මෙට්ටය තමයි මේ ස්වභාවිකව අපේ පරියංකෙන් ඉන්න මේ මහ පොළොව ස්පර්ශ වෙන්න වාඩි වෙන එක. තිනා වීරාසනයේ තියෙනවා, පద్මාසනයේ තියෙනවා, පරියංකේ තියෙනවා, කාන්තාවන්ට අර්ධ පරියංකේ තියෙනවා. මේ වගේ ඉරියව් ගන්න. ඇයි මේක? උජුං කායං ඍජු කයක්. ඇයි ලේ ගමනේ හා මේ ඔක්සිජන් හොඳට ඔලුවට යනකොට නිදිමත අඩු වෙනවා. ඒතර නිදිමත අඩු වෙලා කම්මැලිකම් අලසකම් අඩු වෙලා හොඳට කය ඍජුව තියෙනකොට කමටහනට හිත යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රදේශේ අපිට මේ අරමුණ මේ උඩු තොල් හරිය මේ නාසයේ කෙලවර හොඳට දැනෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කිසිම අවස්ථාවකදී ආයාසයෙන් බලෙන් මේ වායෝ ධාතු අරමුණ ගන්නෙ නෑ. ගත්තොත් ප්‍රාණයාමය. ප්‍රාණයාමයේ හින්දුන් කතා කරන්නේ ආත්මයක් වශයෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේක පෙරන්නේ කාය සංස්කාර කර්මුණක් වශයෙන්. බලන්න වෙනස. නිසා මේක හරියට පරියංකයේ තුල ඉඳගෙන පරියංක භාවනාවට පේ වෙනකොට ආනාපාන සතිය කරන්න පුළුවන්. අනිත් ආනාපාන සතියට පරියංකෙට එන්න කලින් කුදුමහත් සියලු කටයුතු කායानुපස්සනාව යටතේ අත්පය හොලවන වකුටු කරන දිගාරෙන කායික කෘත්‍යයන් සියල්ල කුදුමහත් සතිමත් කරොත් අපිට පරියංකයත් එදිනෙදා ජීවිතේ තාම සාර්ථක. ඒක පාඩම් කරන දරුවට අපි හොයලා තිනවා පාඩම් කරන දරුවෝ ස්වාමීන් වහන්සේ සතිය හරියට පුරුදු කරොත් විශිෂ්ට ප්‍රතිඵල ලබනවා. මට මතකයි මම කඳුබඩ ඉද්දි ළමයා දෙපාරක් සාමාන්‍ය පෙළින් ෆේල් වුණා. හරි ජීවිතේ කඩා වැටුණා. ඊට පස්සේ මේ අම්මලා මේ දරුවා මහාන කරන්නයි කියලා අපිට ගෙනත් දුන්නේ මේ වැඩක් නෑ කියලා. නමුත් විභාගේ කෙරෙව්වා අපි නේවාසිකව මාසයක් තියාගෙන ඉඳලා ඒ ඉස්කෝලේ වැඩිම මේ පුජ්‍යලිකව දාලා කරේ හොඳම ප්‍රතිඵලය අරන් දැන් විශ්වවිද්‍යාලෙට ගිහලා උපාධියකුත් තියෙනවා. දැන් විවාහ වෙලා හොඳට ජීවත් වෙනවා. නිසා අපිට මේකේ ගොඩාක් අත්දැකීම් තියෙන නිසා මේ පිළිවෙලට අර මේ වරද්දා ගන්න නැතුව කළොත් ප්‍රතිඵල මේ ජීවිතේම අත්දකින්න පුළුවන් කියලා මම ඒකට අප වෙනවා. වරද්දා ගන්න නැතුව කියන වචනෙන් ඉවර කරපු නිසා මම ඔබ වහන්සේලා දෙන්නටම මේ ප්‍රශ්න යොමු කරන්නේ. ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම මේ අවස්ථාවේදී අවශ්‍යම වෙනවා නේද? අපි අහලා තියෙන විදිහට එහෙමයි. මේ භාවනා ක්‍රම වලට යනකොට කොහොමද අපි? නෑ දැන් සාමාන්‍යයෙන් ගත්තම මේ භාවනාව ගැන කියලා තියෙන්නේ පිස්සු වැටෙනවා භාවනා කරන්න යන්න හොඳ නෑ. භාවනා කරන්න ගියපු අය එහෙම කියනවා. ඇත්තටම ලෞකික ජීවිතේ ගැටලු තියෙනවා භාවනා කරන්න ගියොත් කොහොම පිස්සු හැදෙනවා. ඒ කියන්නේ දැන් අපි භාවනාවට යන්නේ මානසික ප්‍රශ්න. මොකද මේ සමාජයේ 105ක් විතර උපදිනවා. සාමාන්‍යයෙන් එක පැත්තකින් ඒගොල්ලෝ ලෞකික ජීවිතේට එච්චර කැමති නෑ. ඒ උප්පත්තියම ග්‍රහ පිහිටීම ඒගොල්ලෝගේ ලක්ෂණය. ඉතින් ඒගොල්ලෝ මහාන වෙන්න ඒගොල්ලෝ සුදුසුකමකුත් තියෙන එක ඇත්ත. හැබැයි අපි මෙතන කතා කරන්නේ සතිපට්ඨානේ මම දන්නේ මම කතා කරන්නේ පොදු සත්‍යයට. ඔයා වගේ විවාහ ජීවිතයක් ගත කරන කාලා බීලා ඉන්න ඒ වගේ සාමාන්‍ය මිනිහට. සාමාන්‍ය මිනිහට තමයි මේකේ විපරීත ලෝකයේ තුල අවුල ලියා ගන්න පුළුවන් හැම ගිහියටම හැම පැවිද්දටම උදව් වෙන උපක්‍රමයක් මේක. මේක නිකන් කලාවක්. මේක සම්ප්‍රදායක්. මේක ඇවිල්ලා මේ ජීවිතේ කොටසක්. සාමාන්‍ය දෙයක්. ඉතින් මම කැමති ගෑන් මුලින් අර කිව්ව අපේ හම්දුරු කිව්ව ටිකෙන් ගත්තොත් අපි භාවනාවේ තාක්ෂණය පිළිබඳව විවිධ ඒවා තියෙනවා. දැන් මම හින්දුන් එක්ක භාවනා කරලා තියෙනවා. ඒ සම්බන්ධ. හින්දු ගුරුවරයෙක් යටතේ මම ඉගෙන ගත්තා. ඉන්දියාවේ. ඒගොල්ලගේ අපිට වඩා ටිකක් වෙනස්. ටිබෙට් කට්ටියගේ තවත් වෙනස් ක්‍රම තියෙනවා. ඉතින් මම දකින්නේ නෑ ඒ හින්දු ක්‍රමයේ හෝ වේවා ටිබෙට් ක්‍රමයේ හෝ වේවා පිම්බීම හැකිලිය ඌව වාදයක් කරගෙන ගුරුකුල හදා ගන්න ඕනේ නෑ. ඔය කොයිකත් කරලා තාක්ෂණයේ කොයිකෙන් හරි අහුනොත් ඇති. ඒ කියන්නේ කොයි තාක්ෂණය කියන එක එක පාරවල් වලින් එන්න පුළුවන්. කොහෙන් කරත් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් හින්දුන්ගේ ක්‍රමයේ තියෙන දැන් අපි හුස්ම ගැනීම පිටකිරීම මෙහෙන් ගත්තට ඒගොල්ලෝ ගන්න පිට කොඳු නාරටිය. පිටිපස්ස පැත්තෙන්. සුසුම්නාව හරහා සුසුම්නාවෙන් විතරයි බලන්නේ. පපුව මෙහෙ බලන්නේ නැහැ ඒගොල්ලෝ. තනිකර මේ ඒගොල්ලෝගේ තියෙන කුණ්ඩලිනිකල යටම කොටස, ඒ කියන්නේ කොඳු වැටි අග කෑල්ල ඉඳලා මෙතන අවසාන කොඳු නාරටිය දක්වා එතනින් යන රිද්මය අල්ලගන්න එක. ඒ කියන්නේ ඒක සංකල්පනාවක්ද නැත්නම් ඒක ප්‍රායෝගිකව වෙනවද? නෑ ප්‍රායෝගික වෙනවා. කොඳු නාරටියට දැනෙන හොඳටම. ඒ කිසි ප්‍රශ්නයක් මුළු ඇඟටම දැනෙනවා මේක. කොඳු නාරටියට ඇඟේ හැම ශෛලියකටම දැනෙනවා. ඉතින් ඒකත් මම කරලා තියෙනවා ඇත්තටම මම කියන්නේ යෝගවලත් ඒ විදිහේ එකක් තමයි. යෝග පතංජලිගේකෙත් හුස්ම ගන්න තියෙනවා. දැන් අපි ගත්තොත් ප්‍රාණයාම එක. දැන් ප්‍රාණයාම ඒ කියන්නේ හුස්ම ගැනීමේ භාවනාව ගැන ක්‍රම ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ප්‍රාණයාම කියන එක හුඟක්ම හොඳයි කියලා.
මේ කියන්නේ තාක්ෂණයක් විදිහට ගත්තොත් අපට ආනාපාන සතිය කරන හුඟක් පහසුයි. ඒ කියන්නේ මේ ඇඟිලි මෙහෙම තියාගෙන චින් මුද්‍රාව කියලා මේකට අපි කියන්නේ අපි මේක දනපොල් කටුවට තියන්න ඕන. දනපොල් කටු තියල චින් මුද්‍රාවට ආවම අපිට මෙහෙම අත තියන්නත් පුළුවන්. මේ මේක තමයි නියම චින් මුද්‍රාව. අත තියෙන විදිහ හරි වැදගත්. මොකද අපිට දැනෙන්නේ නැහැ අපේ ඇඟිලි රළුයි කියලා. අපි අත මෙහෙම රිලැක්ස් කරන්න ඕන අත. දැන් අපි හුඟක් අත හරින්න ඕන. අතහැරියම අපිට දැනෙනවා මේකේ තැනක් යම්කිසි. ඒක හරි වැදගත් ඒක. ඊළඟට ඇඟිලි ටික මෙහෙම ගත්තම මේක මෙහෙම කළල්ලන්නේ නැහැ අපි. ටිකක් සැහැල්ලුයි. ඇඟිලි ටික අපි ඇතුළට ගන්නවා. මේ පැත්ත දෙපැත්තම වහගෙන ඊට පස්සේ මේ පැත්තෙන් පිට කරනවා. ඒ කියන්නේ 8යි, ඒ කියන්නේ අපි ගන්නේ 4යි, ඇතුලේ 16යි, පිට කරන්නේ 8යි. 4යි, 8යි, 16යි. ඇතුළට 4යි, පිටට 8යි, තියාගෙන ඉන්න 16යි. එතකොට මේක කරාම මේ ඔක්කොම මට දැනෙනවා ඉක්මනින්. මම මගේ තාක්ෂණයට අනුව මම හිතන්නේ ප්‍රාණයාම හුඟක් පහසුවෙන් ආනාපාන සතිය දනවන්න පුළුවන්. ඒක හරි තාක්ෂණිකයි. ඒ කියන්නේ ඊළඟට කපාලභාති කියලා එකක් තියෙනවා. ඒක යෝගවල තියෙන. ඔය වගේ අපිට මේ වගේ 108ක් විතර කරනවා. කරාම මේ ඇඟේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉක්මනින් පොඩි උණු වතුර එකක් බිව්වම අපි වැසිකිලි කැසිකිලි ගියාම දැන් සැහැල්ලුවක් එන්නේ. ඉඳලා වතුර නෑ වෙන සැහැල්ලුව තියෙන. ඒ වගේ පොඩි ඇඟ ඇතුලේ දැනෙන අමුතු සැහැල්ලුවක්. ඒතර ඒවා ඔක්කොම තාක්ෂණික දේවල්. ඒක මම කියන්නේ කොයික වුණත් ප්‍රාණයාම ක්‍රමයට, යෝග ක්‍රමයට, ව්‍යායාම වලින් කොයිකින් හරි කමන්නේ අන්තිමට එන තැන තමයි ස්වභාවික හුස්මේ රිද්මය කියන්නේ. අපේ සතිපට්ඨානේ තියෙන දේ. අමුතුවෙන් ගැනීමකුත් නෑ. අර තාක්ෂණික ක්‍රම වලින් දැන් අචාන් වගේ හාමුදුරු කෙනෙක් කියලා තුන මේක මිස් වුණොත් 7 ඉඳලා 4 ගණින්න 7 ඉඳලා 1ට ගණින්න 1 ඉඳලා 4 ගණින්න අවරෝහණ ආරෝහණ ගණින්න කියලා. ඒ හාමුදුරුගේ ක්‍රමය. ඉතින් ඒ ගණින එක බඩෙන් ගණින්නත් පුළුවන්, නාහින් ගණින්නත් පුළුවන්, ඕන තැනින් කරන්න පුළුවන්. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ මූලික වශයෙන් තියෙන අර මං කිව් මුල ඉස්සෙල්ලා නිකන් දැනෙනවා, අල්ල ගන්නවා. අහුවෙන්නේම නෑ මේක. අර තාක්ෂණයෙන් අල්ලලා දෙන්න පුළුවන්. දැන් මගේ තියෙන විශේෂත්වය තමයි ඕන කෙනෙකුට මේක මේ ප්‍රායෝගිකව අමාරු කෙනෙකුට ටක් ගාලා අල්ල දෙන්න පුළුවන්. නිකන් පොඩි කොල්ලෙකුට නම් මෙන්න මේක ගණපන් ගණනවා කියන එක හරි හොඳයි. ඒ අචාන් හාමුදුරුවෝ එක හරි හොඳයි. ගැනීමේ මම හිතන්නේ හාමුදුරුවෝත් එක පාවිච්චි කරනවා. මේ ගණින එක හරි හොඳ එකක්. ඒ මිස් වෙනකොට ගණින එක. ඊළඟට මම කරා මේක දැන් සෙන් වල තියෙනවා විනාඩියක් ඇතුලේ හුස්ම ගන්න වාර ගණිනවා. ස්වභාවික වෙන විදිහ ගණිනවා. මුලින් 30යි 20යි 12යි ඔහොමම එහෙම තියෙන්නේ. හැබැයි හොඳට පළවෙනි විනාඩිය, දෙවෙනි විනාඩිය, පස්වෙනි විනාඩිය, හයවෙනි, හත්වෙනි විනාඩිය කඩ යනකොට 7ට යනකොට හුස්ම ගන්න වාර ගන්න විනාඩියට 3 වෙනවා. ඒක සෙන් වල ඒගොල්ලෝ හදපු එක. ඊළඟට ඔය අචාන් වගේ මම දකින්නේ මෑත කාලේ හුඟාක්ම මේක ජනප්‍රිය කරේ මේ ආනාපාන සතිය මේ ප්‍රංශ හිටපු තිඥාතාන් කියන හාමුදුරුවෝ. ඉතින් මේ ළමයින්ට ඕන වියට්නාම් මං තිඥාතාන් කියලා ගැහුවම එයාගේ ඉංග්‍රීසි දේශන 10 ගාණක් තියෙනවා. ඉතින් එයා හරි ලස්සන තාක්ෂණික ක්‍රම ගොඩාක් ලෝකෙට දුන්නා මේ ගැන. මම දකින්නේ එයා තමයි අංක 1 මගේ මට. මම දකින්නේ එයා තමයි අංක 1 මගේ ගුරුවරයා හැටියට මම සලකන්නේ. එයාගේ එක තමයි හුඟක්ම හොඳ කියලා. මොකද හේතුව එයා තේරවාද මහායාන දෙකම හදාරපු කෙනෙක්. ඒක මොකද වියට්නාමයේ තේරවාද මහායාන දෙකම මිශ්‍රව තියෙන රටක්. ඒකත් බලපාලා තියෙනවා. ඉතින් අර මම මුලින් කිව්ව එක වගේ අර පොතේ තියෙන එක අරන් බැලුවොත් පරිවර්තනේ එක තියෙන නිකන් දැනෙනවා මුලින්. ටිකක් කළා යනකොට සබ්බකාය පටිසංවේදී. අපි නොදැන හිටි හුස්ම අපිට දැනෙන්න ගන්නවා. මෙහෙට මෙතෙන්ට දැනලා මේක නිකන් රිද්ම් එකක් අහු වෙනවා මේකේ. තාලේ අහු වෙනවා. අපි කියන්නේ තාලේ අහු වුණා කියලා. තාලේ තමයි අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ පස්සම්බයං කාය සංඛාරං. සංඛාර කියන වචනේ ගොඩාක් අවුල්ව පැහැදිලි කරලා තියෙන්නේ. අපි පරිවර්තන වල ගොඩක් ඒවයි. සංඛාර කියන්නේ සංස්කරණය කියන තියෙනවා. මේ ඇඟ ඇතුලේ වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපේ හිත අක්‍රිය වුණත්, අන්කොන්ෂස් වුණත්, සිහි විකල් වුණත්, නිදානින්දට ගියත් මේක ඇඟ ඇතුලේ මැෂින් එකක් වැඩ. ඒ මැෂින් එක මහා පුදුම එකක්. දැන් අපි කෑමක් කෑවම මේකේ තියෙන ඇස් කළු කරන්න ඕනේ ඒවා, ඇහැට කඳුළු දෙනවා, මෙතෙන්ට ජොයින්ට් එකට අවශ්‍ය ඔයිල් එක වෙනම ගිහිල්ලා දෙනවා. එතකොට මේ ඇස් වලට අවශ්‍ය කඳුළු සහ ඒ තෙතමනේ හදන්න වෙනම ගිහිල්ලා දෙනවා. කොණ්ඩේ කළු හදන්න වෙනම ගිහිල්ලා දෙනවා. හැමට අවශ්‍ය ඔයිල් එක වෙනම දෙනවා. ඒතර මේ කන කෑම ඇතුලේ තියෙන කැලරි, විටමින්, ප්‍රෝටීන්, ෆයිබර් එක එක විශ්ලේෂණය කළා මේ එක එක තැනට දෙන්නේ කොහොමද මේක වෙන්නේ? මෙන්න මේ ආනාපාන සතිය ගැඹුරට යනකොට ඇඟ ඇතුලේ අපි නොදුටු අර පස්සම්බයං කාය සංකාරං, කය සැහැල්ලු වෙමින් ඇතුළත පේන්න ගන්නවා. ඇයි දැන් අපේ මනස එතෙන්ට විතරයි යොමු කරලා තියෙන්නේ. මුලින් දැනුනේම නැහැ. ඒක රළුවට මේක දැනෙනවා ටිකක්.
මේක මේ රිද්ම් එකත් අහුවෙලා ඇතුලේ වැඩ කොටසක් පෙනෙන්න අරගෙන ඊට පස්සේ තියෙන්නේ අතෝසෙම ඊට පස්සේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මිසක් හුස්ම ගැන කියන්නේ නැහැ. ඉති අජ්ජත්තං. ඔව් ඉති අජ්ජත්තං ඇතුළත කය. ඇයි එහෙම වෙන්නේ? අපි හුස්මේ ගැඹුරටම යනකොට හුස්මයි කයයි දෙක එකක් වෙනවා. හුස්ම වෙන් කරලා ගන්න බෑ. අපි වෙන් කරලා ගත්තට ගැඹුරටම යනකොට දැන් හුස්ම පේන්නේ නැහැ අපට. ඒක කයේ වැඩ අනිත් වැඩ කොටසත් දෙක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තර් සම්බන්ධිතව බැඳිලා තියෙන්නේ. ඒතර හුස්ම කියලා එකක් හුස්ම ඇත්තටම ගන්නෙ නැහැ වගේ තත්ත්වයක්. ඒතකොට පේන්නේ මුළු කයේම රිද්ම් එක මිසක් හුස්ම කියලා එකක් දැනෙන්නේ නැහැ. සමස්ත කයම එකක් විදිහට. නාහෙන් වදිනවද මෙතනින් යනද නැහැ. මුළු කයම මේ එකම චලනය තියෙන. ඒකයි මගේ අදහස. ඒකයි හුස්ම ගැන මෙතන කියන්නේ නැත්තේ. තවත් ටිකක් දුර යනකොට බහිද්ධාවා කායයි. දැන් කාය කියන වචනේ ගොඩක් කියලා තියෙන බහිද්ධාවා කාය කියලා අනුංගය කියලා. එහෙනම් අඤ්ඤං කාය කියන්නේ. ඒක වැරදි. කාය කියන වචනේ තේරුම කිසිම තැනක හරියට දීලා නැහැ. සිංහල සීළු පරිවර්තන වැරදි. ලංකාවේ මේ පරිවර්තනේ ගොඩක් අය කරලා තියෙනවා. හාමුදුරු 10ක් විතර 10ම ලියලා තියෙන බහිද්ධාවා කාය කියන අනුංගේ කාය. ඒක සම්පූර්ණයෙන් වැරදි. බහිද්ධාවා කාය කියන්නේ මුළු නේචර් එක. බාහිරය මම සහ මුළු ගහ කොළ ස්වභාව ධර්මය වායුව හිරු එළිය මේ මුළු මහා පද්ධතියම එකක් විදියට පේනවා. කය කියන වචනේ ගත්තොත් කය කියන්නේ විවිධ දේවල් විශේෂතා එකතු වෙච්ච ඒකකයක් කියන එක. දැන් අපි බලකාය කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙච්ච තැන. නිකාය කියන්නේ හාමුදුරු ගොඩක් එකතු වෙච්ච කණ්ඩායම. එතකොට කාය කියන වචනේ යම් තැනක තියෙනවා නම් ඒ කාය කියන වචනේ තේරුම යම් කිසි දේවල් ගොඩක්. ඒක බහිද්ධාකෝ මුළු ස්වභාව ධර්මයේම කියන එක. තුන්වෙනි එකේ කියනවා අජ්ජත් බහිද්ධාවා කායේ. ඒ කියන්නේ සෝවාදහමයි මමයි මොකද්ද වෙලා තියෙන්නේ? එකතු සම්බන්ධ. දෙක දෙන්නේ විදිහට පේන්නේ නැහැ දැන්. පොදු වෙනවා. මොකද මේ හුස්ම පිටින් ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා හුස්ම වදිනවා කියලා එකකුත් නැහැ. වායුවත් හුස්ම ගන්නවා මාත් හුස්ම ගන්නවා. මෙහෙම ඇවිල්ලා මේ කමටහනෙන් දැන් අපි ගිහිල්ලා ඉවරයි ඇතුළට. එතකොට මේ මහා විශ්වයේ ඒ කියන්නේ සෝබාදහම නැමැති මහා විශ්වය ඇතුලේ නිකන් Tamanට දැනෙනවා මේක Taman කියලා එක්කෙනෙක් නැහැ වගේ තත්ත්වයක්. අජ්ජත් බහිද්ධාවා කාය. එතකොට ඒ අජ්ජත් බහිද්ධාවා කාය ඒක අවස්ථා තුනක්. කිසිම පොතක පැහැදිලි කරලා නැහැ මේක භාවනාවේ අවස්ථා තුන. දැන් අවස්ථා හයක් තියෙනවා. පජානාති සික්ඛති සබ්බකා මේ පස්සම්බයං කාය සංකාරං අස්සිසාමිති සික්ඛති. සංස්කරණේ තේරෙන තත්ත්වය තුනයි. මෙතන අජ්ජත් බහිද්ධාවා අජ්ජත්තං වා කායේ බහිද්ධාවා කායේ අජ්ජත් බහිද්ධාවා. ඒක තුනයි හයයි. ඊට පස්සේ මේකේ තියෙන්නේ දැන් හින්දුන්ගේ එක මෙතනින් නවතින. මේ ක්‍රියාවලිය අහුනට පස්සේ අතරම මම උපනිෂද් වල ඒ කියන්නේ හින්දු ගුරුවරු කරන්නේ මෙතනින් පස්සේ ඒගොල්ලෝ කියනවා බ්‍රහ්මන්. කියන්නේ නේචර් එකේ විශ්වයේ පරම වූ ආත්මය තුල තමන් ඒක තුල ගිලී යනවා. මම නැති වෙලා යනවා. ඒ වගේ තත්ත්ව තමයි දිනනවා. ඒක බ්‍රහ්මන් සහව්‍යතාවය. බ්‍රහ්ම සහයෝගිතාවය. එතනින් ඒගොල්ලෝ බ්‍රහ්ම එතන දැන් මෙහෙම ආවට පස්සේ ඒ සහව්‍යතාවය තුල ඒගොල්ලෝ එතන මොකක්වත් නැහැ. ශූන්‍යයි. ශූන්‍ය කියලා කියන්න බෑ ඒකට. එතන නැහැ. හැබැයි විපස්සනාවේදී අපි අපේ එතනින් එහාට තමයි උතෙන්ට එනකන් ඔය ආනාපාන සතිය මුළු ලෝකෙටම පොදුයි. ඊට පස්සේ එනවා සමුදය වය. හරි. සමුදය වය. දැන් හැබැයි සමුදය වය කියලා ආයෙ කියනවා සමුදය වය කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතර සමුදය හට ගැනීම පේනවා නැතිවීම පේනවා. ඊළඟට තියෙන්නේ ඇත්තටම සමුදය වය එකට දැම්මම මොකද වෙන්නේ? හට ගැනීමකුත් නැහැ වැයවීමකුත් නැහැ. ඒ කියන්නේ ඇත්තටම ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක දැන් අයින්ස්ටයින්ට යනකොට කාලය දැන් අපි කාලය මනිනවනේ. කාලය කියන්නේ අපි සංකල්ප වලින් තමයි කාලය මනින්නේ. අවකාශයේ උඩ කාලය මනින්නේ අපි. දැන් මේ දෙක අතරක් මේ දෙක කියලා තියෙනවායි කියලා හිතලා මේ දෙක අතර සංසිද්ධිය තමයි අපි මනින්නේ. එතකොට අපි බෝලයක් වීසි කරනකොට බෝලය දැන් අපි භෞතික විද්‍යාවට ගියෝ බෝලය වදින පොළවේ ඝනත්වය බෝලය වැදිලා උඩට එන ප්‍රමාණය. එතකොට බෝලේ වැදිලා උඩට එන ප්‍රමාණය සමානයි වැදිච්ච පොළවේ ස්වභාවය. හරිද? එතකොට බෝලේ අතින් වීසි කරපු වේගය. වේගය ඝනත්වය බෝලේ බර. ඔය තුනේ ප්‍රමිතිය තමයි භෞතික විද්‍යාව කියන්නේ. එතකොට දැන් අපි කියන ක්‍රිකට් ගහනකොට අපි කියනනේ මේ පිච් එක පාස් බෝලර්ස්ලට හොඳයි. දැන් හොඳ ඩ්‍රයි පිච් එකක් තියෙන්නේ. එතන ගහව ගම මේක උඩට එනවා. කැඩිච්ච වෙනකොට ස්පිනර්ස්ලට හොඳයි.
හිමින් තව වෙනස් වෙනවා ඒක. කැඩලා හිමි කැපෙනවා වැඩි. පොළොව නිකන් වැරෙමින් පොඩි පොඩි කඩතොළු තියෙනවා. එතකොට මොකක්ද ඒකෙන් කියන්නේ? අපේ බෝලේ බරයි මිනිස්යාගේ යොදන ලද වේගයයි පොළවේ ස්වභාවයයි. එතකොට ඇත්තටම බෝලයේ වේගය කියන්නේ මේ ඔක්කොගෙම එකතු වන්නේ. ඒ වගේ තමයි දැන් මාගේ පැවැත්ම කියන එක ස්වභාව ධර්මයේ හුස්ම කියන එක අපි හුස්ම ගන්න ස්වභාවය හුස්ම ගන්න ප්‍රමාණය ඔක්කොම තීරණය වෙනවා මුළු විශ්ව ක්‍රියාකාරීත්වයට. පිනි කොච්චර වැඩිද? ආර්ද්‍රතාවය කොච්චරද? සීතල වැඩිද? රස්නේ අඩුද? අපි හුස්ම වැඩියෙන් ගන්නේ කොයි වෙලාවටද? දැන් අපි ගත්තොත් ඝර්ම කලාපී මිනිසුන්ගේ පපුව පොඩි. ස්ලිම් කියලා අපි කියනවා. ඇයි? ඝර්ම කලාපී මිනිසුන්ට එච්චර හුස්ම ගන්න ඕනේ නැහැ. සීත කලාපවල මිනිස්සු හයියෙන් හුස්ම ගන්නවා. එතකොට වෙන්නේ මොකද? මේ පපුව වැල් ඒගොල්ලෝගේ ඔක්කොම ලොකුයි. බෙල්ල ලොකුයි. නාහේ පොල්ලක් වගේ ලොකුයි ඉස්සරහට. දැන් මහාඳුරන්ගේ මගේ එච්චර ලොකු නෑනේ. ඈ ලංකාවේ සමහර අය නාහේ ලොකුට තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ගත්තම ට්‍රොපිකල් කන්ට්‍රීස් වල මිනිස්සුන්ගේ නාහේ පොඩි ටික. හේතුව තමයි අර යුරෝපීය නාරේ මිනිස්සුන්ගේ නාහේ ගොඩක් ලොකුයි. පපුව ගොඩක් පළල්. ඒ කියන්නේ ඒගොල්ලෝ හුස්ම ගොඩක් ගන්න ඕන. නාහේ ලොකුට තියෙන්න ඕන. එතකොට මේ නේචර් එකේ දැන් අපි මෙතෙන්ට ආවොත් එහෙම මේ අජ්ජත් සමුදය වය සමුදය වය එකට එනවා. ආපු ගමම්ම ඊළඟට තියෙන මොකක්ද දන්නවද ගෑ? දැන් මෙතනින් අපි දැන් අතන හින්දුන් අතන නවතිනවා. දැන් අපි සමුදය වය වලට එලා සමුදය වයෙන් අපි සමුදය වය එකට දැම්මම. ඒ කියන්නේ කාලය හා අවකාශය අතර තියෙන අපේ සංකල්ප අයින් වෙනවා එතනදී. ඒ කියන්නේ ඇත්තටම හටගන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කාලය අතර පරතරේ බිඳෙන. ඒකයි සමුදය වය අපට ටයිම් ඇන්ඩ් ස්පේස් කියන එක නැති වෙනවා. එතකොට කියනවා අත්තිකායෝතිවා 50 සතිපච්චි පට්ඨිතා හොති. කය ඇතය කියලා. අපි මේ කය කියලා එකක් ග්‍රහණය කරේ මේක මේ අත්තිකාව සතිය හදාගන්න මිසක් ඇත්තම කයක් නැහැ කියන එකනේ කියන්නේ. කයක් නැහැ මෙතන. මේ වැඩේට සම්මුතික කයක් කියලා එකක් අපි හුස්ම කියලා එකක් යොදාගන්න. හුස්මත් නැහැ, කයත් නැහැ, මමත් නැහැ. යාවදේව ඥානමත්තා. ඥානෙ දැන් ඒකෙත් තියෙන ගොඩක් තේරුම්. ඥානමත්තා කියන්නේ ඥානයේ පිනිසද. පතිස්සති මත්තා. එතන හරි වැදගත් පළවෙනි වතාවට දෙන පතිසති කියන එක. පටි අනාදේශ වේ කියලා පාළියේ තියෙනවා. පටි විරෝධ කතනේ. ඒ නිගණ්ඩුවේ. පටි කියන වචනේ යෙදුවනම් ප්‍රතිවිරුද්ධයි. ගැටුමක්. හැප්පෙන එක. ප්‍රතිවිරෝධී පටිපස්සති ඔක්කොම හැප්පෙන එකක් තියෙනවා. ඒතර පතිස්සති මත්තා කියන්නේ මේ මෙහෙම එළියට ගියපු එක රිවර්ස් ආපස්සට බලන එක. අපේ මනස ලෝකේ හැදිලා තියෙන මෙහෙම බලන්න. බුද්ධ ආගමේ උගන්වනවා මේක ආපස්සට බලන්න. පටිසෝතගාන අනිත් පැත්තට හැරෙන්න. එතකොට අපි සතියෙන් කරන්නේ මෙහෙම ඇති වෙන සිතුවිල්ල එතනම නමල මේ පැත්තට ගන්න. ඇති වෙච්ච තැනම බලනවා. අපි ඒකට වචනයක් කියන යෝනිසෝ මනසිකාර කියලා. නේ යෝනිය කියන්නේ ස්ත්‍රීලිංගයට. යෝනිය කියන්නේ එතන යෝනි කියන වචනේ එතන පාළියේ යෙදෙන්නේ ප්‍රභවස්ථානය. ප්‍රභවස්ථානය. ස්ත්‍රීලිංගියත් ප්‍රභවස්ථානය දරුවෝ හම්බෙන නිසා මෙතන යෝනි කියන්නේ මොකද්ද? සිතුවිලි උපදින ස්ථානය. ඒතර සිතුවිල්ල හටගන්න තැනමටම ආපහු එනවා අපි. මෙහෙම රාගය ඇති වෙන තැනම රාගය ආපස්සට බලනවා. ද්වේෂය ඇති වෙන තැනම ද්වේෂය ආපස්සට බලනවා. එතකොට අන්තිමට කියන්නේ මොකද? පටිච්ච ඥානමත්තාය අනිශ්චිතෝච. හරි ලස්සනයි ඒක. එතෙන්ට ආවම මම කිසිම කයක් ගන්නෙ නෑ. මොකක්වත් ගන්නෙ නෑ මම. අනිශ්චිතෝ. නිස්සරයක් නෑ. නචකින්චි ලෝකේ උපාදීයති. nothing to clinging anything. මට අල්ලන්න කිසිම දෙයක් නෑ. මෙතන මොකක්වත්ම නැහැ. ඒ කියන්නේ කයක් නැහැ, හුස්මත් නැහැ, මුකුවත්ම නැහැ. මේක හරීම කියන්නේ මේක සරලයි ඇත්තටම. පොඩ පටන් අරගෙන යනකොට මේක දැනෙනවා. ඉතින් මේක දැනෙනකොට ඇත්තටම මම සතිපට්ඨානය ලියන්න පෙළඹුණේ මේ මම විශ්වවිද්‍යාලේක කවදාම විශ්වවිද්‍යාලෙත් ඉගෙන ගත්ත බුද්ධ ධර්ම ගැන ඉගෙන ගත්තා. ප්‍රාචීන ආරේ මේක කියලා කවදාම මම සතිපට්ඨානය ඉගෙන තිබුණේ නැහැ. මම හම්බෙන් තමයි මේකට පෙළඹුණේ. මේ පෙළඹෙන මට හිතුණා මෙතන තමයි තැන කියලා. ඉතින් ඇත්තටම මේ වින්දනය මෙතන ගත්තම අපි මම හාමුදුරුවෝ ඊට පස්සේ මේකට එකතු කළ හාමුදුරුවෝ හයිය දෙයි. ඇත්තටම ඊට පස්සේ ගයන් එන්නේ 4 ඉරියව් 4 යන හැටි. යනවා එනවා වාඩි වුණා නිදා ගන්න. ඒ 4ම භාවනාව. ඒතර නිදාගත්තත් භාවනාවක් නැගිට්ටත් භාවනාවක්. එතනින් එහාට වාඩි වෙලා කරන එක භාවනාවක්ක සතිපට්ඨානෙ නැහැ. වාඩි වෙලා කරන එක භාවනාවයි තියෙන්නේ. ඊට පස්සේ භාවනා ඕන නම් අපට භාවනා 1000ක් විතර තියෙන සතිපට්ඨාන. අපි සම 40 කර්මස්ථාන කිව්වට 1000ක් විතර තියෙනවා. කන භාවනාව, නිදන භාවනාව, වාඩි වෙන භාවනාව. ඒකට භාවනාව ඔක්කොම එකව කරාම 3000ක් විතර හදනවා. එහෙනම් 3000 භාවනා 3000ක් විතර තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙතන
දැන් සතර ඉරියව්. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ. යන එක එන එක කණ එක බොන එක සම්විජිතේ පසාරිතේ. එතකොට නමන එක දිග අත නමනවා දිගාරිනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මි. වැසිකිලි යනවා කැසිකිලි යනවා. ඉතින් මම මේ පොතේ ලිව්වේ ඒක මේක ඉංග්‍රීසි පොත බලලා මට ඊමේල් එකක් විරුතුන මගේ ඉංග්‍රීසි යාළුවේ. මම ලිව්වා මේ ඇත්තටම මම ටිකක් කලබලෙක් කෙනෙක්. හාමුදුරුවෝ වගේ ටිකක් තැම්පත් නැහැ එච්චර මම. මට හිමින් වැඩක් කරන්නත් බෑ. මට ස්ලෝ වැඩ කරන මිනිස්සු අල්ලන්නෙත් නැහැ. ඉතින් මගේ ස්පීඩ් එකට ගැලපෙන මිනිස්සු මට හරියන්නේ. ඉතින් මේ මම වේගෙන් වැඩ කරන කෙනෙක්. ඉතින් මගේ පොඩි කාලේ ලොකු හාමුදුරුවෝ ගුටි කණ එකේ සීවන පීරිසිකෝප කැඩෙනවා අරක කැඩෙනවා මේක කැඩෙනවා බිම් වටෙනවා. ඒ තරම් කලබලයක්. එතකොට මේ මම ඉස්කෝලේ යන කාලෙත් මීටර 100 දිව්වේ. ඉතින් මට ඒ වේගයක් තිබුණා. ඉතින් කොහොම හරි මේ දැන් ඔය මේක කරලා මම මේ කියන්නේ විශේෂයෙන්ම වැසිකිලි කසිකිලි යනකොට මම මේක කරන්න පටන් ගත්තා. වැසිකිලි යනකොට අපිට තියෙන මේක ඕනේ නැති එපා කරපු වැඩ මේක දඩි පිටි ගාලා කරලා පැනලා දුවන්නේ අපි කැමති. කලබල කරනවා, අඹරවනෝ, බඩ අකුලවනෝ, රහිමි කරලා ඉක්මනින් තල්ලු කරගන්න නේ ඕනේ. දැන් මේ භාවනාවට අනුව මම හිතුවා මේකට ඉබේ වෙන්න දීලා මුකුත් නැතුව ඔහි බලන් ඉන්න කියලා. මුදුවට වතුර ටිකක් බීලා ඔහි බලائے. එතකොට බැන හැටි ඒක ඇඟෙන් යනකොට ඇති වෙන ලේ ගමනේ ඇති වෙන වෙනස්කම්, හුස්මේ ඇති වෙන වෙනස්කම්. මොකද ඇඟ හීට් වෙලා උදේට තියෙන්නේ. මේක ඇඹරිලා තැම්පත් වෙලා තියෙන්නේ. අපි මේක තල්ලු කරලා දාපු ගමන් ඇඟට එනවා මාර සනීපය. ඒක විඳින්න අපි කැමති නෑ. දැන් අපි භාවනා කරනකොට මේ වින්දනය එනවා ඇඟට. හරි සැහැල්ලුයි. හොඳට වැසිකිලි ගියාම මාර සැහැල්ලුයි. එතකොට ඒ සැහැල්ලුව ඇතුලේ මම ඊට පස්සේ පුරුදු වුණා විනාඩි 5ක් විතර පොඩ්ඩක් ඉන්න. එතකොට මම මේ පොතේ ලිව්වා වැසිකිලි ගිහිලා ඉවර වුණාම වැසිකිලි ගිහිලා ඇතිය කියන්න මුත්‍ර බින්දු 3ක් යනවා කියලා. 3 dot of urine කියලා මේක ලියලා දෙන පරිවර්තනය. ඊට පස්සේ මේ මගේ පිටරට යාළුවා ලියලා දුන්නා එයාත් මේක කරා. එයාටත් ජීවිතේ පළවෙනි වතාවට එහෙම එකක් වෙන බව දැනුණා කියලා. දැනුණා. මේ මුත්‍ර බින්දු 3ක් යන බව දැනුණා කියලා. ඊට පස්සේ මම හිතන්නේ මේ හරි කියන්නේ වැසිකිලිය භාවනා කුටියක් වෙනවා එතකොට. ආරණ්‍යයක්වත් කොහෙවත් නෙමෙයි টয়ලට් එක භාවනා කුටියක් එතකොට. එතනම නිවන් දකින්න පුළුවන් මේ සමහරට. අනිත්‍යතාවය දැකලා. එතකොට වැසිකිලි භාවනාව, මුත්‍රා භාවනාව, මුත්‍රා කරන භාවනාව, කෑම කන භාවනාව, සෙරෙප්පු ගලවන භාවනාව, ඇඳුම් අඳින භාවනාව, ඇඳුම් ගලවන භාවනාව, කොට්ටේට ඔළුව තියෙන භාවනාව, නියපොතු කපන භාවනාව, කොණ්ඩේ කපන භාවනාව. මේ ඕනම තැනක හැම ක්‍රියාකාරකමක්ම හැම එකක්ම භාවනාව. එතකොට උපාසකම්මලකෝ හාමුදුරුවෝ ඔහොම කරොත් නම් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. මාත් කල්පනා කරා මෙහෙම කොට මමත් කරන්නේ. මම අමතක වෙන්න කප් ගහපු එක්කෙනෙක්. දැන් කන්නාඩි අමතක වුණා. මට බනිනවා ඔයා සතිපට්ඨාන උගන්ලා හරියට අමතක වෙනවා කියලා. ඔයා මොනවද උගන්වන සතිපට්ඨාන ඇති වැඩක් තියෙනවද කියලා. මොකද මමත් එක්ක තව මගේ යාළුවෙක් හිටියේ කාලේ එයාටත් මට වැඩිය අමතක වෙනවා. මම බේරලා හිටියේ. මටත් වැඩිය අමතක වෙන එක්කෙක්. මම බැලුවා මේ අමතක වෙන්නේ නැහැ. මොකද අපි ලෝකේ ගැන අනවශ්‍ය විදිහේ තර්ක විතර්ක වල ඉන්නේ. රුසියාවේ මොකද්ද වෙන්නේ? ඇමරිකාවේ ආර්ථිකය මොකද්ද? කොටස් වෙනද පොළ කැඩලා ඕවා ඔය සංකල්ප වල ඉන්නේ. එතකොට අපිට එදිනෙදා ජීවිතේ අමතක වෙනවා. ගයන්ටත් ඔහම අපි හාමුදුරන්ටත් ඕක අපි කාටවත් පොදුයි. වැඩ අඩු කෙනෙකුට මේක කරන්න පුළුවන්. හාමුදුරන්ට තමයි මගේ නමත් අමතක වෙනවා. තරංග මේ අපි ඔක්කොටම. එතකොට මේ තරංග ගන්න එක වගේ ටිකක් මේ තරංග එතකොට අපිට බැලුවම මේ හරිම ලේසියෙන් මේක කරගෙන යනකොට මම කිව්වා එහෙනම් උපාසකම්මලට මමත් පටන් ගත්තා. තෝරාගත්ත 5ක් විතරක් කරමු. සෙරෙප්පු ගලවීම, ඇඳුම් ගලවීම, වැසිකිලි යෑම, වතුර නෑම, නිදාගැනීම. ඔය 5 ගන්නකොට අනිත් ඒවාට දිබේ වෙනවා. මට තේරුණා එතකොට දැන් ඔය මම ඕක ඉගෙන ගත්තේ ජපාන් වලදී. ජපානයේ මිනිස්සු සෙරෙප්පු දෙක ගලවන්නේ ජීවිතේටවත් ගේ පැත්තට. ඒගොල්ලෝ ගලවන්නේ මේ පැත්තට. කාර් එකක් මෙහෙම කරලා ආපහු රිවර්ස් කරලා එන පැත්තට හරවලා තියෙනවා. ඒක ජපාන්නුන්ගේ අදවදක් වව කඩන්නේ නැහැ ඒගොල්ලෝ. හැබැයි ජපානෙට මේ පුරුද්ද කවුද දුන්නේ? සෙන් ගුරුවරු. සෙරෙප්පු ගලවන බා අපේ උපාසකමල මෙහෙම කළා සෙරෙප්පු ගලීමෙන් අදහස් කරන්නේ මොකද ස්වාමීන් වහන්සේ? ඒක භාවනාව. සෙරෙප්පුව කල්පනාවෙන් ගලවීම. එතකොට ගේ පැත්තට ගලවන්නේ නැතුව මුණත එළියට යනකොට දාගන්න ලේසි. එනකොට මෙහෙම ටක් ගාලා දාගෙන යන්න පුළුවන්. ගේ පැත්තට හැරුවම හැරෙන්නේ බණි පැත්ත. හැරෙන්න ඕනේ එනකොට ටක් ගාලා. ඒගොල්ලෝ ගේ පැත්තට තියලා මේ පැත්තට හරවනවා. ඒක මතකේ. එතකොට අර සෙන් හාමුදුරුවෝ මේක පුරුදු කරාම ඒගොල්ලන්ගේ ජාතියට මේක ගියා. ජාතියේ සම්ප්‍රදායක් වුණා. ඔය චාන්ටි මියුසික් සෙරමනි කියලා තේවලට ආවා මේක. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ තේ එකක් අවධානයෙන් දැන් තේ එකක් අපි මෙහෙම ගන්නකොට මේක අරගෙන තියනකොට මේක ගන්නකොට අපි ඊළඟ දවසේ වීඩියෝ කැලේ ටිකක් මේක පෙන්නමු. ඒක තව දිගට යන්න ඕන හද. මේක අල්ලනකොට ආපහු මේක මෙහෙම කරලා තියනකොට අල්ලන තැන කොතනද තේ කෝප්පිය අල්ලන්නේ? මේ මෙතනින් මෙහෙම අල්ලන විදිය. ඒ හැම එකක්ම මේක පුහුණුවක්. ඒක චාන්ටි මියුසික් සෙරමනි. මම අපේ පන්සලේ චීන හාමුදුරු කෙනෙක් ඉන්නවා. මේ මම එයා ගෙනල්ලා මේක කතා කරමු. ඉතින් ඒ වගේ මේ
හැම දෙයකම මේක වැදගත්. එතකොට අපිට මේ ඊටාම වැදගත් දේ හැම දෙයක්ම ජීවිතේ භාවනාවක් අඩු ගානේ තෝරාගත්ත පහකටවත් අවධානය යොමු කරන්න. එතකොට අර එදිනදා අමතක වෙන එක වෙන්න පුළුවන්. හැබැයි යාට කය වැටහෙනවා. තමන්ගේ ස්වභාවය, කයේ නොසන්සුන්කම, සමහර අය ගොඩාක් අය මෙහෙම ලොකු රාජ්‍ය නායකකම් දැකලා කකුල පොළවන. නොනවත්තා ගන්න. සමහර අයගේ ඔච්චරගෙන මෙහෙම නොනවත්තා ගැස ගහනවා. දැකලා තියෙනවද? තරංග දැකලා තියෙනවද? අර ඒව ඒ කායික ඉරියව් වල අපේ ඇඟේ තියෙන ආවේගය. ඒ වේගය පේන්න ගන්න. කය පේනකොට හිතත් පේනවා. කයින් තමයි මේ වේගය දෙන්නේ අපිට. මොකද මේ අපේ කයේ තියෙන රසායනයක්. ඒ රසායන හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් තමයි කයට අවශ්‍ය තල්ලුව ගන්නෙ. කෑමෙන් මහා විශාල යකෙක් වගේ වේගයක් තියෙනවනේ. ඒ වේගය නිවන්න කය හඳුනාගත්තම මේක ඉබේම එන දෙයක්. එතකොට අපිට ඩාන්සින් දැන් එතකොට ඕනම එකක්. ඒ කියන්නේ දැන් අපි ඩාන්සින් වල ගත්තොත් අත නමන හැටි, මියුසික් වල නම් අපි ඒ ස්වර ගායනා කරන හැටි, හැම එකක්ම බටනලාවක් වාදනය කරන හැටි මේ ඔක්කොම අපිට භාවනාවක්. එතකොට සංගීතයද, උච්චාරණයද, කණ එකද, බොන එකද, නිදන එකද හැම ඉරියව්වක්ම මේ ජීවිතේම භාවනාව. ඉතින් මේ මම හිතන්නේ මම මේ වැඩියෙන් හාමුදුරුවෝගේ කාලෙත් වගේ ගත්තා වගේ මට පේරුණා. මේ අපි දැන් මෙතනින් එහාට ටිකක් සැහැල්ලුවෙන් කතා කරමු. මම හිතුවා මේක ටිකක් ඔව් නෑ ඒ කතා බහ තුළ ටිකක් දුරට ගියත් අපිට දැනගන්න ටිකක් වෙනස් කතාවක් තිබුණා. ඒක මම ඔබ වහන්සේට එන්න සූදානම් වුණෙත් ඒක තව ටිකක් පැහැදිලි කරගන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා පස්සේ ටිකක් කතා බහ කරමු සරලව සහ ටිකක් කෙටි කතා බහකට ගියොත් හොඳ වෙයි කියලා හිතනවා මේක තව ටිකක් පැහැදිලි කරගන්න. ඒ නිසා මේ රසවත් අර්ථවත් කතා බහට එකතු වෙලා ඉන්න කොහොමම අපි ටිකක් වෙනස් පැතිකඩකින් අපිට සමහර විට ඔබේ ජීවිතේත් මෙතෙක් හසු නොවුණු කාරණා බොහොමයක් මේ විරාමයට පෙර ආතුව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරපු කාරණාත් එක්ක ඔබේ ජීවිතේට අලුත් දෙයක් එකතු වෙන්න කියලා මා විශ්වාස කරනවා. පෞද්ගලිකව මගේ ජීවිතේත් අපි හඳුන්නේ ටිකක් වෙනස්ම පැතිකඩකින් යම් කාරණා ගොඩක් එකතු වුණා. දැන් අපේ මේ ගෞරවනීය රතන හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණා අපේ හඳුන්නේ මේ එක තැනකදී මම අර ප්‍රශ්නයක් නගන්නත් සූදානම් වුණේ. දැන් මේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා විදේශීය භික්ෂූන් වහන්සේලා, විවිධ නිකායන් වල ස්වාමින් වහන්සේලා, වෙනත්ම ආගම් වල ශාස්ත්‍රවරුන් මේ වෙනකොට පුහුණු කරපු යම් කාරණා ටික. හැබැයි අවසානයේදී අපිට දැනෙනවා මේ සියල්ලම මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ අපි මේ අද දවසේ කතා කරන කාරණාවට සම්බන්ධව, සතියට සම්බන්ධ කාරණාවකට තමයි අවසානයේ එකතු වෙන්නේ කියලා. මේ කොයි පැත්තෙන් ආවත් අවසාන නිෂ්ඨාවට අපි ලං වෙනවා කියන එක අපිට පැහැදුණා. ඒත් එක්කම ඒකට එකතු කරපු පූර්ණයන් ඔබ වහන්සේගේ පුංචි වචනත් එක්ක මට තව ටිකක් පැහැදුණා මේ දෙකම එකයි කියන කාරණාව. ඔබ වහන්සේ කොහොමද මේ අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණාවට යමක් තව එකතු කරන්නේ? ඔව් ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහය කරද්දී ඉස්සර අපේ අම්මලා වී කොටනකොට වී යටේ පොත් යන එකත් කොහොමද සිහියෙන් කරේ කියලා පෙන්නලා තියෙනවා. අටුවාවලත් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ. ඒතර බලන්න ජන ජීවිතෙත් එක්ක කොයිතරම් බද්ධද කියලා අහන දැන් කෙනෙක් මුණ ගැහුණාම දැන් වතුර ගේන්න ලිඳ ළඟට ආව කියනක අහන්නේ නැගණීනේ ඔබ මොන සතිපට්ඨානේද වඩන්නේ කියලා. ඒතර සමාජ දේහය තුල කොයිතරම් සතිපට්ඨානේ බද්ධ වෙලා තිබ්බද කියලා. ඒ දුරස්තභාවය මං හිතන්නේ අපේ රතන ස්වාමීන් වහන්සේගේ විග්‍රහය හා ඒ ਵਿਚාරය මම හිතන්නේ ඊටාම කාලෝචිතයි. ඇත්තට මටත් ඒක යම් තැන්වලදී ස්පර්ශ කරන්න තැන් තියෙනවා කියලා මමත් ඒක ඊටාම ඕනකමින් හිතරගත්ත තැන් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ දේ මනසට දැනෙන එකයි. දැන් සූත්‍ර දේශනාවක තියෙන කාරණාව අපිත් උග්ඝහ කියන කාරණාව ගුරුවරයෙක්ගෙන් ඇසුරේ ඉගෙන ගන්නවා කියන එක. දැන් මම ඒ කාරණා ටිකත් මට මතක් වුණා. දැන් මේ ගුරුවරයෙක්ගෙන් මම ඉගෙන ගන්නවා. දැන් අපිට දැනුම අලුත් වෙනකොට අත්දැකීම් බහුල කරගන්න පුළුවන්. ඒතර මම හිතන්නේ නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ට අලුතෙන්ම හිතලා ප්‍රායෝගිකත්වයට එන්න පුළුවන් හොඳ ප්‍රවේශයක් මේ වැඩසටහනේදී දැන් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න උප ဋ ාණ කියන වචනේ. උපටාන ඇත්තටම ගුරුවරයාගෙන් ඉගෙන ගත්තදී හරියට කරනවද කියලා ආයෙ බලන්නයි කියලා කියනවා. ආයෙ තින පරිපුච්ඡ විමසන්න කියලා කියනවා. දැන් බලන්න මේවා සියල්ලම දැන් මේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරපු දේ තුල තියෙනවා. අනිත් කාරණාව තමයි Tamante තියෙන අත්දැකීම හරියටම හරිද කියලා අත්දැකීම් බහුල ගුරුවරයෙක්ගෙන් අහන්නත් කියලා කියනවා. තහවුරු කරගන්න. ලක්කන
දැන් ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් පැහැදිලි කරානේ. දැන් අර උන්වහන්සේ මේක වචනෙන් කියන්න බෑ. ඇත්තටම තරංග මේ සමාධිය වචන වලට පරිවර්තනය කිරීම දුෂ්කරයි. මේ ධර්මයේ ස්පර්ශ කළා බලන්න ඕනේ. ඒක ඇත්තටම මේ ලෝකයේ තියෙන විරාගීම සුවය. මේ මම දැන් කියනකොටත් මගේ මේ ඇට නහර වලින් මට දැනෙනවා ඒක. ඒක ස්පර්ශ කරන්න ඕනේ. ඒක ඊටාම සත්‍ය කතාවක්. මේක දැනුනොත් මේ කවදාකවත් ජීවිතය අතහරින්න. අපේ හඳුනේ එතකොටද දැන් අර සමහරු භාවනා කරනකොට එක එක එලිපෙන්න යනවා. අර අපේ හඳුනේ වගේ යම් සහැල්ලු බවක් දැනෙනවා. එතකොට වැරදි වැටහීමකට සමහර තැන්වලදී ආපු අය නේද ඔය පිස්සු හැදෙනවා කියලා කියනවා. නෑ ස්වාමීන් වහන්සේ දැන් මේ තරංග භාවනා කරනකොට ඇත්තටම සෙම බහුල කෙනාට සුදු පාට ආලෝක පේනවා. පිත බහුල කෙනාට රන්වන් ආලෝක පේනවා. සමතෙදිත් එනවා සමහරුන්ට විපස්සනා විදි වැඩි. ඒක අපට යෝනිසෝ මනසිකාරයෙන් සම්පජාණයෙන් පජානාති කියන වචනයෙන් කියලා තිනවා. ඒක දැක්කොත් දැක්ක විතරයි. එතන නතර වෙන්න එපයි කියනවා. දැන් සමහරු ඒ සෝවාන් වුණා පළවෙනි ධ්‍යානයට ආවා ආදී වශයෙන් සමහර ආලෝක වලට රැවටෙනවා. ඒවා තනිකර පලිබෝධ. විද්‍යාත්මක පසුබිමක් තියෙනවද? මොකද්ද වහන්සේ පැහැදිලි කරන කාරණා? ඔව් දැන් මෙහෙමයි. විද්‍යාගාරයක් කරන්න බෑනේ පුතේ. මේක කරන්න ඕනේ අපිමයි. දැන් මේක දැන් මම ගුරුවරයෙක් යටතේ ධර්මානුකූලව ඉගෙන ගත්ත නිසා මම ඒ අත්දැකීම් ගුරුවරයා මට කියනවා දැන් ආලෝකයක් ආවම හරි සතුටක් එනවා යෝගියාට. කියන්නේ ඒක මම හිතන්නේ මේ විදුලි ආලෝකේ පරද්දන ආලෝකයක්. ඒ තරම් ඕනම රාත්‍රියක මේ ඝනාන්ධකාරයක මේ වගේ ආලෝකී ඉන්න පුළුවන් සමහර අවස්ථාවලදී. කසින පැත්තෙන් නුත් එහෙම පුළුවන්. නමුත් මම කියන්නේ විදර්ශනාවේදීත් එහෙම ආලෝක එනවා. එතකොට බය වෙනව නෙමෙයි. සමහරු බය වෙනවා, සමහරු ඒකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ආයි භාවනාවට වාඩි වෙන්නේ ආලෝකයේ බලාපොරොත්තුවේ. බලාපොරොත්තුවක්ම කියන්නේ දුකක්නේ. ඒතර මානසයේ මොකද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආයි කොට ගහනවා. බලාපොරොත්තු අතහරින එකක් භාවනාව කියන්නේ. භාවයේ තීති භාවනානේ. වැඩිමේ අර්ථයෙන්නේ. ඒක නිසා කමඨහනට සිත මනමින් පිහිටවාගෙන යනකොට ඔයගේ බාධා එනවා. ඒ බාධා වෙනව විතර නෙමෙයි සැහැල්ලුව සමහරට කය සිත නිකන් පුළුන් ගොඩක් බවට පත් වෙනවා. කියන්නේ අපිට මේ මහ පොළොවේ ඉන්නවා කියලා තේරෙන්නේ පා වෙනවා වගේ. ඒ වගේ අවස්ථා ඕන තරම් යෝගිනේ. එතනදී ඒකත් වෙනස් වෙන බව දකින්න ඕනේ විපස්සනාවේදී. නැත්තම් පලිබෝධ වලට අහුණු ගමම්ම දැන් මයික උදාහරණයක් කියන්න මම මතකයි ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කඳුබඩ හොඳ නැහැ කියලා ඔන්න වැඩියා මේ වෙන ආරණ්‍යයකට. නිකායත් මාරු කරා කියන්නකෝ. අද්ධාන කියලා පලිබෝධයක් තියෙනවා. හැම තැනම ඇවිදින එක. අදටත් උන්වහන්සේ ආරණ්‍ය ගානේ ඇවිදින වඩිනවා. දැන් පේනවද? එක තැනක් හදාගත්තේ නැති වුණොත් දිගට යනවා කියලා පේනවනේ. ඒ වගේ අවස්ථාවකදී හඳුනන්නේ මොකද්ද කරන්න ඕනේ? ඒවා ඉතින් ගුරුවරයාට අවනත වෙන්න ඕනේ. උපදේශේ පිළි අරගෙන ඒක පලිබෝධයක් වශයෙන් සතිමත්ව දැකලා භාවනාවට සතිමත් වෙන්න ඕනේ. ඒක කඩන්න ඕනේ එතනදී. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. සමහරු ඉන්නවා භාවනාවට වාඩි වෙලා විනාඩි 10න් නිින්ද යනවා. කොච්චර කිව්වත් ඇබ්බැහි වීම නිසා යනවා. ආර්ය ශාසනයක හඳුන්වන්නේ වඳ භාවය කියලා. මගඵල ලැබෙන්නේ තීන මිද්දෙන් වැහුනොත් එහෙම. වැහුනොත් එහෙම සමහර චරිතෙම ඉන්නවා. ඈලි මාලි ඒක චරිත. හැබැයි ඒවා හදන්න පුළුවන්. හදන්න ටිකක් මහන්සි වෙන්න ඕන තමයි. දැන් නිදිමත කෙනෙකුට දැන් ඔන්න ටිකක් අපි සතිමත් වෙලා කමඨහන මොකද ආනාපාන සතිය කරනකොට මහන් ස්වාමීන් වහන්සේ දැක්ක දෙයක් තමයි ආනාපාන සතියේදී නිදිමත කියන එක හරි බලපෑම් කරන අවස්ථා තියෙනවා වෙන භාවනා කමඨානකට වඩා මෙතනදී සතිමත් වෙනකොට නිදිමත එනකොටම ඒක හඳුන ගන්න ඕනම සිත හඳුනගෙන ඒක සිතුවිල්ලක් කල්පනාවක් මතක් වීමක් කියන එක හරියටම අර ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ තේරුවේ ප්‍රභව ස්ථානය කියලා හට ගන්න තැනම දකින්න ඕනේ. ඒක ඔය මේ විතක්ක සණ්ඩාන සූත්‍රයේ තියෙනවා. විතක්ක මූල ભેද නිමිත්ත කියලා එකක් තියෙනවා. එතනම දකින්න කියනවා. ආන්න එතකොට අපිට සුදුසු අරමුණට ගන්න පුළුවන්. අන්න එහෙම ප්‍රායෝගික වෙනකොට මේ පුතා මේ වැඩමුළුවත් එක්ක යනකොට Tamanට මේක පත්‍යයක් වෙනවා. ඇඟට. එතකොට දැන් අපිට පේනවා දැන් මේක මම කියන්න හොඳයිද? නෑ. ඒක කියන්නේ. එහෙම අර වචනේදී සතිමත් වෙනවා, ක්‍රියාවේදී සතිමත් වෙනවා. නෑ මේ හිතුවිල්ල හිතන්න හොඳ නෑ.
මම මේ සීමාවෙ ඉන්න ඕනේ. අන්න එහෙම සතිය තමන්ගේ ජීවිතෙත් එක්ක ප්‍රායෝගික වෙනකොට අර ගොඩාක් තැන්වලින් වැලකිලා හරි තැනටම තමන්ම ස්වභාවිකව ධර්මයේ වැඩිීමේ ආනිසංශයක් වශයෙන් මේ හරිම ක්‍රමයට වැටෙනවා. ආයාසයෙන් තොරව. ඊටමත් වටින ජීවිතයේ අරුත්තක් එකතු කරගන්න පුළුවන් සුවිශේෂී කතා බහක් අද දවසේ අපි ඉදිරියේ ඉන්නේ කියන එක දැන් ඔබට හොඳට වැටහෙනවා. හොඳනේ මේ මාතෘකාව පිළිබඳව අපිට තවත් ඉදිරියට කතා කරන්න වෙයි වැඩසටහනක හෝ කීපයක. මොකද ඒ තරමටම දිග කාරණා බොහොමයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ගැඹුරු තැන් හුඟකට බොහොම සරලව අපිට යන්න පුළුවන් කියලා දැන් අපිට තේරෙනවා. මම කැමතියි අවසන් වශයෙන් ඔබ වහන්සේලාගෙන් දැනගන්න දැන් මේ වෙලාවේ අපිව බලන අපේ හිතවතුන්ට මේ මොහොතේ පටන් මේ කියපු කාරණා Tamanගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගන්නවා නම් මොන විදිහටද සූදානම් වෙන්න මේ මොහොතේම මේ භාවනා ක්‍රමත් එක්ක අත්වල මේක මම හිතන්නේ තරංග මේක හරි සරලයි. ඒ කියන්නේ මේක ජීවිතේ ඇඳුම් අඳින එකේ කැම කන එක නිදා ගන්න එක වැසිකිලි කැසිකිලි යන එක මේ හැම ක්‍රියාවක් වෙතම ඒ මොහොතේ ඒක තුල ජීවත් වීම. ඇත්තටම මිනිස්සු වර්තමානයේ නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ ප්‍රොජෙක්ෂන් වල. එක්කෝ අතීතේ එක්කෝ අනාගතේ. ඕනෑම කෙනෙක් ජීවත් වෙන්නේ අතීතය ගැන එක්ක පසුතැවෙමින් එක්ක කාම විතර්කයක එහෙම නැත්නම් අපි කරපු නරක දෙයක් ගැන හෝ අතපසුවීමක් ගැන හෝ පසුතැවෙමින් ඉන්නේ. එහෙම නැත්නම් අපි අනාගතයේ හෙට හෝ අනිද්දා කරන්න තියෙන දෙයක් ගැන අපි සූදානම් වෙමින්. ඒත් අපි හිතමු දැන් හෙට අනිද්දා කසාදයක් බඳින්න මිනිස්සු. එයා කල්පනා කරන්නේ මොනවද? එයා කල්පනා කරන්නේ කෝට් එක ගන්න කොහොමද? මනාලියට මුද්ද හදන්නේ කොතනද? ගයක් හදන කෙනෙක් පාරේ යන ගමන් ගෙවල් ගැන බලනවා. මේ ගේ වගේ හදමු අහලා මේගේ හරි හොඳ. එයාගේ ඔළුව වැඩ කරාම ගෙවල්. එතකොට කමයාගේ කමටහන වෙන්නේ ගෙවල් ඒ කාලේ. කසාද බඳින කාලෙට එහෙමයි. ප්‍රේම කරන කාලෙට තමයි ගෑනු ළමයි කොහෙද ඉන්නේ? එයා මාත් එක්ක අද කතා කරේ නෑ. මේ එතකොට දැන් ඔය සින්දුවල තියෙන එහෙමනේ ජීවිතේම ඔයා නැතුව මට බෑ. ඒ කියන්නේ දැන් ඔය කියන ආදරය භාවනාව කියලා සින්දුවකුත් තියෙනවානේ. එතකොට ඒගොල්ලා මේ එහෙම කියලා තියෙනවා. මම දැක්කා තිඥාතන් හාමුදුරු කියලා තියෙනවා මේ ඒක හරි ලස්සනට මේ ඩාර්ලින් මෙඩිටේෂන් කියලා. ඒ කියන්නේ දැන් ඩාර්ලින් ආදරවන්ත ඩාර්ලින් where are you I am here හාමුදුරු දැන් එහෙම ඒක දාලා තියෙන හාමුදුරු ඩාර්ලින් භාවනාව. මොකද අපේ හිත සම්පූර්ණයෙන් පළමු ප්‍රේමයේදී ආරම්භයේදී අපේ හිත සම්පූර්ණයෙන් ගෑනු ළමයා හෝ පිරිමි ළමයා එක වශීකృత වෙලා තියෙනවා. හැමතිස්සෙම එතන ඉන්නේ. එතකොට ඒක කොහොමද ඒක කමටහනක් ඇත්තටම. ලෞකික කමටහනක් ඒක. ඒක ඇතුළේ ජීවත් වෙන. එතකොට මේ හාමුදුරුවෝ කරන්නේ ඒක භාවනාවකට කොහොමද යොදාගන්නේ කියන එක. පරිවර්තනය කරන එක තමයි විඥාතන හාමුදුරුවන්ගේ ඒ සරල සංවාදය. හරි ලස්සනයි ඒක. දැන් අර කාරණා පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් හඳුන්නේ අතීතය ගැන හරිය අපි අතාරලා දාමුකෝ. අනාගතය ගැන අපි සැලසුම් කරන්නේ නැතුව හිතන්නේ නැතුව ලෞකික ජීවිතේදී අපි ඉන්න බෑනේ. නෑ මෙහෙමයි ඕනවට වැඩිය ඒව තුළ ඉන්නේ නැතුව දැන් අපිට අතීතයට අපි අනාගතයට ගියොත් වර්තමානයේ දැනෙන්නේ නැහැ. දැන් අපි කෑම කනකොට අපි වෙනේම හිත කෑවොත් කෑම දැනෙන්නේ නැහනේ. අපි කෑම වල වින්දනයක් තියෙනවා. දැන් අපේ විපස්සනා භාවනාවලදී මම දැක්ක ආරණ්‍ය සේනාසන බලන මම දැක්කපු අඩුව තමයි මේ වින්දනමේ ශේෂ්ත්‍රය බින්දිනවනේ. මම හිතන්නේ මුලින් ඉඳලා මගේ අදහස බින්දින්න හොඳ නැහැ කියලා. ඉස්සෙල්ලාම අපිට කෑම කනකොට මාර වින්දනයක් දැනෙනවා. වතුර මෙතෙක්කල් වතුර නෑවට මේ භාවනාවක් විදිහට වතුර නානකොට ඒක නිකන් වතුරත් මමත් එකතු වෙලා නිකන් ලෝකේ මම නිකන් නැති වුණා වාගේ. මමයි ජීවිතයේ වතුර වෙනවා. වතුර නාන්නේ කොච්චර සනීපද? ඕන මහන්සි වෙලාවක නිකන් සමහර දවසට මම ගොඩාක් මහන්සි වෙනවා දුර ගමන් ගිහිල්ලා. මම කරන්නේ උණු වතුර නාන. නාපු ගමන් හරි සනීපයි. එතකොට ඒ නාන ගමනොත් නාමින් පස්සෙත් ඇති වෙන වින්දනය මම වෙනේම කල්පනා කරොත් අයියෝ රැස්වීම අසාර්ථකයි හෙට මං කරන්න තියෙන එක කිව්වොත් අර මට අර වින්දනේ දැනෙන්නේ නැහැ. ඒතර මොහොත තුල වින්දනයේ තුල සියුම්ව ජීවත් වෙනකොට කය පේන්න ගන්නවා. දැන් අපිට ප්‍රශ්නය අපිට කය දැනෙන්නේ නැහැ. අපි දැනෙන්නේ නැහැ. අපිට අපි ගැන තේරෙන්නේ නැහැ. මෙතන කරන්නේ පළමුවෙන්ම අපිට අපිව තෝරලා දෙනවා. අපේ කයේ හැසිරීම ගැන, අපේ වින්දනය ගැන. ඒක ඉස්සෙල්ලා තේරෙන්න ඕන. දැන් අපි ගත්තොත් දැන් අපි මේක ලෞකික පැත්තෙන් ඕන එකකට යොදන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවක්. අපි ක්‍රිකට් ක්‍රීඩාවක් ගත්තොත් අපි දැන් ක්‍රීඩකෝ දෙන්නෙක් අවුට් වෙලා තියෙනවා. දැන් තුන්වෙනි එකෙන්ද තවත් පණ බයි. ඉතින් අර පැත්තෙන් ඉන්න මාරාවේශ වෙලා වට කරලා තියෙන්නේ. ළඟට දාලා ස්ලිප් බෝඩ් එක වැඩි කරලා. ඉතින් ඒ වගේ වෙලාවක මොකද්ද කරන්න කියන එක. ඒ මිනිහත් ගහි එන්නේ දැන් මේක දඩේමට එනවා වගේ නෙන්නේ එතකොට. ඒ වගේ වෙලාවක සාමාන්‍ය විදියට කොහොමද එන්නේ කියන එක. සාමාන්‍ය අවසරයි. දැන් ওই කාරණාව කියද්දි මට මතකයි ඔය පිහිනුම් ක්‍රීඩකෙක් ගැන.
ඒ පිහිනුම් ක්‍රීඩකයා මම ඔය යුද හමුදා ක්‍රීඩා සංචිතයකට මම මේක වෙනමම කළා ක්‍රීඩා ගම්මානේදී ඔය නිරෝධායන කාලේ ඒ ක්‍රීඩකයා අවස්ථා ගණනාවකදීම මේ පොඩි කාලේ ඉඳලා පිහිනන්න දක්ෂේ. එයා අවස්ථා ගණනාවකදී පසුබහිනවා. ඒ පසුබහින හේතු වශයෙන් එයා අර ඉලක්කයක් නැතිකම මනස ව්‍යාකූලයි නානාවිධ විදිහට විසිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයාට හම්බෙලා තියෙන උපදේශකවරේ. එයා ඇත්තටම කරවලා තියෙන්නේ සතිය පුරුදු කරන එක. එයා 2011 මේ මෑත කාලේ වෙනකන් ලෝකේ හොඳම පිහිනුම් සූර්යයා වෙලා රම්පදක් කරනවා. ඔහු කියන ඔහුගේ සාර්ථකත්වය අභිස තියෙන්නේ සතිය කියලා. බලන්න දැන් එතකොට දැන් අපිව නරඹන කෙනෙක් දැන් අර මට සමාවෙන්න ස්වාමීන් වහන්සේ අර ආදර කරන ගෑනු ළමයා ගැන ස්වාමීන් වහන්සේ කමටහන උපමා කරානේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මෙහෙම කියද්දි දැන් අවුරුද්දක් විතර යනකම් ওই බැඳීම තියෙනවනේ විවාහ වෙලා. අවුරුද්දෙන් පස්සේ අරහෙන්ද කෝල් එකේ ඉන්නේ. දැන් ඒ ගැටෙනවා. දැන් බලන්න මේ වෙනස ඒකත් විපස්සනාවට ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මතක් කරපුදී මොන දැන් අපි එක අරමුණක කාලයක් ඉන්නවා. ඒ අරමුණ ප්‍රිය වශයෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ආයෙ ටික කාලයක් යනකොට ඒක අනිත් පැත්තට යනවා. ඇලීමයි ගැටීමයි. එතකොට මේ දෝලණය වෙන මනස තුල තියෙන්නේ මේ හැප්පිලා තියෙන බාහිර වස්තුවක් එකද තමන් ගොඩනගන සංඥාවත් එක්ක. ඒතර බලන්න මේ නික්මීම හා මනසෙන් අර අතහැරීමත් එක්ක පුදුම නිදහසක් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක මෙහෙමයි. දැන් මම හිතන්නේ හාමුදුරු කිව්ව එක හොඳයි ඒක. ඔව් ඒ දැන් ආදරවන්තයෝ දෙන්නෙක් අතර ඇති වෙන්නේ බැඳීම. මෙතන තිඥාතන් හාමුදුරු මතු කරන්නේ ඒ දෙන්නට දෙන්න තියෙන අවධානය. අරයා කොහෙද යන්නේ ආ කොහෙද ඉන්නේ කන්නේ කොහොමද කාලාද ඉන්නේ හැම තිස්සෙම ඒ ගැනම හිතන්නේ. ඒක තමයි භාවනාවට හාමුදුරු දාන්න කියන්නේ. ඒ ෆෝමැට් එක ඒ ඇලීම පිළිබඳ තියෙන දෘෂ්ටිය භාවනාව පැත්තට දාන්න. ඔබ කොතනද ඉන්නේ? ඔබගේ මනස කොතනද කියලා බලන්න. ගෑනු ළමයින්ට දැනට කලින්. හරි. තමන් ගැන. එයාට දාන්න. ඔයා දාන්න කොතනද? දැන් හරි පැහැදිලි. දැන් පැහැදිලි. එයා හාමුදුරු දාන්නේ උපමාවක් මේ. එයා වශීකృత වෙලා ඉන්න එකට. ඒක දාන්න ඔයාගේ මනසේ හට ගැනීමට. මොහොතට දාන්න. හැම මොහොතෙම ඒක තුල ජීවත් වෙන්න කියන. ඒතර ඒක මම හිතන්නේ දැන් ගත්තොත් මේක ගැඹුරට යනකොට ඔය ප්‍රේම සම්බන්ධතාවල තියෙන ගැටුම් වුණා. ක්‍රේමයේ ආවේගයක් වෙන ඒවා හරිය ගැඹුරින් හරුද්දට ළමයින්ට විසඳලා දෙන්න පුළුවන් අපට. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ මමය කියලා ග්‍රහණය කරගන්නේ මොකද්ද? ප්‍රේමය කියලා තියෙන බන්ධනේ මොකද්ද? ඔය හැම එකම අපිට ලිහලා දෙන්න පුළුවන්. ඒක සතිය ඇතුලේ තියෙනවා ඒකට විග්‍රහය. විශේෂයෙන් මම කිව්වේ දැන් අපි ලෞකික පැත්තෙන් අපි ඉස්සෙල්ලා කතා කරොත් ගැඹුරට යන්නේ නැතුව දැන් ක්‍රීඩාවට කොහොමද මේක යොදන්නේ? දැන් ඇවිල්ලා තියෙනවා මේ සාමාන්‍ය ක්‍රීඩාවල මේ මෑත කාලේ භාවනා කරන very meditative කියලා. ඉංග්‍රීසි කමෙන්ටරිස් දෙන අය කතා කරන very meditative. well concentration. well concentrated. හොඳට හිතලා මතලා ගහව පහරක් ඒක. නිකන් ඔහෙ වැදුනා නෙවෙයි. කල් අපි කියන්නේ සිංහලෙන් කියන කල්යල් බලා කළ පහරද පසුපාදෙට ගිහිල්ලා හරියට මැනලා හරි තැන හරි විදිහට අඩිය දීලා හරි විදිහට ඒක කරා. ඒකට ඒ කියන්නේ අපිට ඒ වගේ ක්‍රීඩාව ඇතුලේ අපේ මනස පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත් ගැසිලා යනවා. ඒතර කොහොමද අපි ලෞකික පැත්තෙන් හරියට මේක හරි විදියට තියාගන්න. එතකොට රිය පදවනකොට එතන ගිය විභාගයක් ලියනකොට මිස් වෙන්නේ නැතුව අතපසු වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒක කොහොමද ඒ ක්‍රියාව කරන්නේ? කොටින්ම කියනොත් සතියේ තියෙන වැදගත්ම පණිවිඩය වර්තමානයේ තුල මොහොත තුල ජීවත් වීම. එහෙනම් අපි ඉන්නේ මොහොතේ නෙවෙයි. සියලුම ජනතාව ඉන්නේ එක්ක අතීතයේ එක්ක අනාගතයේ. මේ මොහොත ඇතුලේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය තුල නැහැ. ඒක මම දැනට මම ගත්තෙත් අපි ගැඹුරට යන්න අපිට හාමුදුරට පුළුවන් පස් වෙලාවක. මේ සරල විදියට අපි පටන් ගමු මේක. ඒ කියන්නේ මේක හරි රසවත්. හරිම මුලින්ම හරි විනෝදයි. හරි සතුටුයි. එතනින් පටන් ගත්ත අනිත් එකට විපස්සනාවට දාන්න අපිට හරි ලේසි ඊට පස්සේ. ඒ ස්වාමීන් වහන්සේ. අර මෙහිම සරල විදියට පටන් ගත්තා මේ පැත්තට දාන්න මේකවත් නැතුව මෙතන දාගන්න බෑනේ දැන්. නේද? ඔබ වහන්සේ දැන් එහෙම පැහැදිලි කරනකොට දැන් මම ඉන්නේ මේ මොහොතේ දැන් මට තියෙන්නේ පොඩි වෙලාවයි. ඒක නිසා අපිට මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විනාඩියකින් කමාරික වගේ අද දවසේ කතා බහ කරපු දේවල් යම් සම්පින්නයක් හෝ ඔබ වහන්සේට කියන්න තියෙන යමක් මේ මොහොතේ දේශනා කරනවා. හරි. ඔව් ඇත්තටම දැන් තරංග සමහර කෙනෙක් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ. නෑ ඒක බොරුවක් නේ. ඒ නිසා හැමෝටම හුස්ම ගන්න වෙලාවක් තියෙනවා. ඔබ එක විනාඩියක් තනි වෙන්න ඔබගේ හුස්මත් එක්ක. මට කියන්න තියෙන්නේ ශ්‍රාවක සමාජයට ඒ ඕනම තැනක ඉන්න ඉහළ පහළ ભેදයක් නැතුව ඕනම කෙනෙක්
තමන්ගේ සියල්ලම පස්සේ කළා තමන් තනි වෙන්න මේ මැරෙන්න පාවිච්චි කරන මේ හුස්ම ටික ආධ්‍යාත්මික දියුණුවකට අන්න එතනයි අපි නතර වෙන්න ඕනේ. ඒ නිසා හුස්ම ගන්න වෙලාවක් නැහැ කියන එක ප්‍රබන්ධයක්. ඒක තමන් රවටා ගැනීමක්. ඒ රවටීමෙන් මිදිලා තමන් හුදකලා වෙන්න තමන්ගේ මේ වායු ධාතුවත් එක්ක මේ මුළු ලෝකෙම දුරස් වෙලා ආධ්‍යාත්මික ජීවිතයේ ලබන විරාගීම සැනසීම නිර්වුල් මනසකින් ස්පර්ශ කරන්න අනිවාර්යයෙන් මේක පුළුවන් කියන එක තමන්ටම ටික කාලයක් මේක පුරුදු කරගෙන යනකොට තමන්ගේ දිනදා කාර්යයට දානවා රැකී ආරක්ෂායකට අධ්‍යාපන මේ හැමතැනදී ඔබ සතිමත් වෙනකොට ඔබට තේරෙනවා මේ සතිමත් වීමත් එක්ක ඔබ කොයිතරම් සතුටින් එදිනදා ජීවිතේ සැනසීමෙන් යුතුව අපි බාහිර ලෝකෙින් හැම සතුටක්ම හොයන්නේ මේ ද්‍රව්‍යමය ලෝකයේ තුල ඉන්නේ ද්‍රව්‍යමය ලෝකයේ තුල නෙමෙයි තරංග මේ සතුට තියෙන්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල අන්න එතන ඔබ නතර වුණොත් ඔබට ඒ ධර්මයේ ප්‍රායෝගික සැනසීම එහි පස්සිකව දකින්න පුළුවන් කියලා Tamanටම ඔප්පු වෙයි. බොහොම පිං අපේ හැමදෙරනේ ඔබ ඔබේ හුස්ම සමග මොහොතක් තනි වෙලා ඒ කියපු කාරණාවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න. අපි හඳුනන වැඩසටහන නිමා කරන්නට විනාඩි කමාරක් ඔබ වහන්සේලාට දෙන්න. බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මම හිතන්නේ ඒ කියන්නේ දැන් අපි ලොකු ගැඹුරු දෙයකට යන්න කලින් මූලික දේ මිනිස්සු මුළු ලෝකෙම මිනිස්සු මොහොත තුල නැහැ. වර්තමානයේ නෑ ඔක්කොම ඉන්නේ අතීතේ. ඒක හන්දා එක්ක අනාගතේ. අපි අපි ග්‍රහණය කරගත්ත යම්කිසි දෙයක අපි නිමග්න වෙලා ඉන්නේ. ඉතින් අපේ ජීවිතයේ ඒක හන්දා අපට පේන්නේ නෑ. දැන් මේ සතිපට්ඨානෙන් කරන්නේ ඇත්තටම මට කණ්ණාඩියක් වෙන එක. මට මාව පේන්න ගන්නවා. මගේ මනස කොහොමද හැදෙන්නේ? ගඟක් වගේ මහා ප්‍රවාහයක් වෙච්ච මනස මට පේන්නේ මහ ලොකු ඇඟ ඇතුළේ ඉන්න මහ මෙහෙයුම් කරුවෙක් හැටියට. මොකද අපි මෙහෙවන්නේ මේ ශරීරය අරන් යන්නේ යානේ. ඒ මනස කියන්නේ කොයි විදියටද මේ මනස කියන ක්‍රියාකාරීත්වය හැදෙන්නේ? එයා මට අන කරන්නේ කොතනින්ද? මම මෙහෙවන්නා මමම දකින්න එක තමයි සතියින් කරන්නේ. ඒ කියන්නේ මට මාව කණ්ණාඩියක් වෙනවා. මට මාව පේන්න ගන්නවා. මම දැක්කොත් බුදුහාමුදුරුවොත් පේනවා ධර්මයක් පේනවා. මම දැක්කේ නැත්තම් කොච්චර කීවොත් වැඩක් නැහැ. ඒක හන්දා සතිය අභ්‍යාස කරන ලංකාවේ කීයක් ඉන්නවද? මෛත්‍රී අභ්‍යාස කරන කීයක් ඉන්නවද? මෙන්න මේ දෙක අද අපි කතා ගියහදී මෛත්‍රී අද සතිය සහ මෛත්‍රිය අභ්‍යාසයට ආවොත් සමාජීය වෙනසක් සමාජ ක්‍රමී වෙනසක් පුජ්‍යලයන්ගේ වෙනසක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. බොහොම පිං අපි හඳුරන්නේ ඔබ දැන් අපේ වැඩසටහන නරඹලා ඔය වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා ඉඳලා තව සුළු මොහොතකින් ඔබ නින්දට යයි. ඒ මොහොත දක්වාම මේ කියපු දේවල් මේ මොහොතේ ජීවත් වෙමින් ඔබ කරන සියලුම කටයුතු කිහිපයයි ඔබට දැන් තියෙන නිදා ගන්න යන්න සූදානම් වෙන මොහොත නිදා ගන්න මොහොත හිස අපේ හඳුරිකෝ වගේ කොට්ටේ තියෙන මොහොත මේ සියල්ලම බොහොම සිහියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඒ භාවනාවක් බවට පත් කරගන්න ඔබ මේ මොහොතේ ජීවත් වෙන්න. එයයි අද දවසේ මගේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ. අද දවසේ අපිට මේ වටිනා ගැඹුරු කරුණු කාරණා බොහොම සරලව ජීවිතයට ප්‍රායෝගිකව කියලා දෙන්නට වැඩමව වදාළ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩිය රාජගිරිය සදාම් සේවන වාසී අතුල්ලේ රතන අපේ හඳුනන වහන්සේට බොහොම පිං අපි හඳුනේ අද දවසේ වැඩියට මේ වටිනා කාරණා පැහැදිලි කරලා දෙන්නට දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙත් නිර්මාතෘ ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය පූජ්‍ය දියසෙන්පුර විමල අපි හඳුන්නේ බොහොම පිං ඔබ වහන්සේටත් වැඩියට එසේනම් හිතවතුනි අපි ඔබෙන් අදට සමුගන්නවා ලබන සඳුදාවේ යලිත් ඔබ මුණ ගැහෙන්නේ ඔබේ ජීවිතයට යහපතක්ම එකතු කරන්නට බලාගෙන හැම දිනාටම තෙරුවන් සරණයි ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.